අයිබෝන් සියලු දෙනාටම ඇත්තටම මම මෙතන මේ සියලු දෙනාටම කියලා අදහස් කරේ මේ සැරේ ඔක්තෝබර් මාසේ A level කරන දුවල පුතාලා ගැන. ඒගොල්ලන්ට තමයි විශේෂයෙන්ම මම මේ YouTube එකේ මේ වීඩියෝ සීරීස් එක පටන් ගන්න අදහස් කරේ. ගොඩක් අය මට රික්වෙස්ට් කරලා තිබුණා මේ ඒගොල්ලන්ට එක සමහර පාඩම් ටිකක් හරියට ඔළුවට ගියේ නැහැ. පොඩි පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඉතින් ඒක චුට්ටක් මමත් දන්න මගේ යාළුවන්ගේ ළමයි ඒගොල්ලන්ගේ නංගිලා මල්ලිලත් මගෙන් කලින් අහගෙන තිබුණා එක එක පාඩම් ගැන මේවා හරියට මට ක්ලියර් වුන්නේ නැහැ කියන එක. මේ ඒ හින්දා මම මේක මේ ප්ලෑන් කරා මම දන්න දේ මගේ වෘත්තීයමය වශයෙන් කරන දේ යම්කිසි දෙයක් ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනි කියන එක. ඉතින් ඒක හින්දා තමයි මම මේ එක සබ්ජෙක්ට් එකක් දැන් තෝරගත්තා ඕගොල්ලන්ට මේ මුලින්ම මේකෙන් පටන් ගන්න ඕනේ කියන එක. ඒක තමයි මේ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ඔයගොල්ලෝ දන්නවා සබ්ජෙක්ට් 13ක් විතර තියෙනවා. ඒකෙත් ලොකු වේට් එකක් තියෙන පාඩමක් තමයි IP address. මේ ජාල ලිපිනය බැඳ. ජාල ලිපිනයේගේ ගොඩක් දේවල් තියෙනවා. මොකද networking කියන මේන් ටොපික් එක යටතේ තමයි මේ ඔය IP address කියන කොටස එන්නේ. ඒකෙත් වැඩිම වේට් එක තියෙන්නේ මේ ඔය networking එකේ ජාලකරණේ IP address පැත්තට. ඒ කියන්නේ ජාල ලිපින ගැන. ඉතින් ඒකෙදි subnetting ගැන තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. කොහොමද ගණන් හදන්නේ? කොහොමද ඔක ඇත්තටම IP address කියන එකක් මේ පරිගණක ලෝකයේ ඇයි බිහි වුනේ? ඔය වගේ දේවල් අපි ඉගෙන ගන්න ඕනේ. ඊට කලින් මට කියන්න තියෙන තව විශේෂ දෙයක් තියෙනවා. මේ දැන් තව මාස 5ක් වගේ තියෙන්නේ මේ සැරේ A level කරන ඕගොල්ලන්ට. ඉතින් සමහර අය දැනටමත් මේ ප්‍රශ්නේ අතහැරලා ඇති. මේ ගේම් එක අතහැරලා ඇති නෑ. මම ඊළඟ සැරේ මේ සැරේ කරන්නේ ඊළඟ සැරේ A level කරනවා. ඒ වගේ මේ ගොඩක් අය කරන්නේ එහෙමයි. පොඩ්ඩක් මුලින් පොඩි දේවල් කර මේ පෙළ වෙනත් දේවල් ආතල් අරගෙන ඉඳලා අන්තිමට කරනවා කිට්ටු වුණාම Tamanට ටෙන්ෂන් එක එනවා. බෑ දැන් කරන්න බෑ. සිලබස් එක දැන් O level A level කියන්නේ අහසට පොළොව වගේ දෙයක්. ඔයගොල්ලෝ දන්නවනේ O level කියන එක අන්තිම මාස 5 කරලත් ගොඩ දා ගන්න පුළුවන්. ඒක නිකන් ගිර වගේ වැඩක් තියෙන්නේ. පාඩම් කරලා යන්න පුළුවන්කමක් තියෙනවා නම් මැත්ස් උයි සයන්ස් නැතුව අනිත් දේ ගොඩ දා ගන්න පුළුවන්. ඒත් A level කියන එක අහසට පොළොව වගේ ලොකු ගැප් එකක් තියෙනවා. ගොඩාක් දෙයක් තියෙනවා වෙනසක්. ඉතින් ගොඩක් අය O level එකේ A10 ගන්නවා A level වල සමහරට වැඩ තුනක් ෆේල් වෙනවා. ඒකේ හැටි. ඒ කියන්නේ ඒ අවුරුදු දෙක ඒ හරියට තමන් ඒක හරියට ගේම් එක ගහගත්තේ නැත්නම් වෙන්නේ තමන් ටෝටලි ෆේල් වෙනවා. ඉතින් මේකෙදි මම කියන්නේ ඒකේ සියලුම වරද තියෙන්නේ ඕගොල්ලන්ගේ අතේ. කාටවත් ඒකේ බ්ලේම් එක දාන්න බෑ. මම මේක පටන් ගන්න කලින්ම කියන්නේ උගන්වන්න පුළුවන් සර්ලා ගොඩක් ඕන තරම් සර්ලා උගන්වනවා ඇතිනේ. ඒ වුණාට ඉස්සෙල්ලා ඕගොල්ලෝ දැනගන්න ඕනේ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ. මේක ළමයි ෆේල් වෙන්න හේතුව ඕගොල්ලන්ගේම වරද. කාගේවත් වරද නෙමෙයි. ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා වරදවත් නෙමෙයි. ඕගොල්ලන්ට උගන්න සර්ලාගේ වරදත් නෙමෙයි. සියලුම දේ තියෙන්නේ ඕගොල්ලන්ගේ වරද. දැන් කල්පනා කරලා බලන්න මේ පොහොනේ කල්පනා කරලා බලන්න. දැන් Tamanට හිතෙනවා නම් මට විභාගේ මේ සැරේ කරන්න බෑ. ඇයි හේතුව? Taman confidence නැති වුණේ හේතුව. එක්ක ක්ලාස් කට් කරා. නැත්තම් කරපු දේ හරියට කරේ නැහැ. ඒ දවස්වල වෙන දේවල් කරා. දැන් ඒ බය එනවා හිතට. Taman confidence නැහැ. Tamanට මේ දේවල් නැති වුනහම වෙන්නේ Tamanට ඒ සාමාන්‍ය දෙයක් මිනිස්සුන්ගේ හැටි. Tamanට confidence නැත්තම් යන්න හිතෙන්නේ නැහැ. කරන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ අන්තිම දේ තමයි දැන් මිනිස්සු මේ බෙල්ල වල දාගන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක දරා ගන්න බැරුණොත් බෙල්ල වල දා ගන්නවා. ඒ කියන්නේ ප්‍රශ්නෙන් එයා පැනලා යන්න හදනවා. දැන් විභාගෙන් තියෙන පැනලා යන්න තියෙන එකම දේ තමයි එකම ෆස්ට් පොයින්ට් එක තමයි මම ඊළඟ සැරේ කරනවා. කවදාවත් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නෙක් කරගන්න ඊළඟ සැරේත් මේ සැරේ ගොඩාක් වේට් එක දාලා චූටි අඩුපාඩුවක් වුණොත් ඒ වගේ කෙනෙකුට පුළුවන් ඒක ගොඩ දාගන්න ඊළඟ සැරේ. නැත්තම් මේ සැරේ ටෝටලි බ්ලැන්ක් ඉඳලා ඊළඟ සැරේ කරනවා කියන එක බොහොම අමාරු දෙයක්. අර කනකස්බාව විය සිදුරින් අහස දකින්න වගේ වැඩක්. එහෙම කරන්න පුළුවන් අය හරිම අඩුයි. එහෙම කරපු අයත් ඉන්නවා. මගේ යාළුවෝ හිටියයි දවස්වල අපි මේ මැත්ස් එකෙන් A level කරේ. මැත්ස් කරලා ඒක කරගන්න බැරුව අන්තිමට ආර්ට්ස් කරලා ආර්ට් එකෙන් ඒ 3 ඒ 4 දාපු අයත් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. ඒක තමන්ගේ විශේෂ හැකියාවක් අය. ඒ මූලික වශයෙන් තියෙන දේ එකම දේ ඒ වගේ දෙයක් වුණොත් ඒකේ බ්ලේම් එක තමන්ටම දාගන්න. කාටවත් බයින්න එපා. සර්ට දාන්නත් එපා. අම්මලා තාත්තලා කියන්න එපා. අපේ අම්මලා තාත්තලා මෙහෙමයි. ඒගොල්ලන්ට තේරුමක් නැහැ. අපේ තාත්තා බීලා එනවා. ඒ කතන්දර කිසි දෙයක් හරියන්නේ නැහැ. තමන්ගෙම තමයි වැරද්ද. තමන් ඒ දේ දන්නවනම් හොඳට දන්නවනම් තමන් ඒ විදිහට ඇඩ්ජස්ට් වෙන්න ඕනේ.
මට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න තියෙන කෙනාට ගොඩ එන්න ලේසි. ආගම යනුවෙත් තියෙන ඒකනේ ඉස්සෙල්ලාම මේ නිවන් දැක්කේ රහත් උනේ සෝවාන් උනේ ප්‍රශ්න ගොඩක් සෝපාකලා ඔය පටාචාරලා අන්තිමට වැටිච්ච මිනිස්සු අවබෝධ කරගන්නවා වැඩි ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙකුට උඩට යන්න ලේසි. යටම ඉන්න මිනිහට උඩට යන්න ලේසි. Tamanට තියෙනවා අවශ්‍යතාවයක් උඩට එන්න. මොකද ඕගොල්ලෝ ෆිසිකලි කිසිම ලෙඩක් දුකක් ආබාධයක් නැහැනේ. එකම දේ මේ හිත. මේ හිත තමයි පාලනය කරගන්න ඕනේ එකම දේ. හිත පාලනය කරන්න ඕනේ මෙතනින්. ඔළුවේ. හිතට එන දේ කරන්න ගියොත් Taman ඩවුන් යනවා. එකම දේ කරන්න ඕනේ හිතට එන දේ බලනවා මෙතනින් කල්පනා කරලා ඔළුවෙන්. ඔළුවෙන් කල්පනා කරලා බලනවා මේක හරි දෙයක්ද මේක වැරදි දෙයක්ද මේක කරොත් මොකද වෙන්නේ. ඉතින් හිතට එන දේ මෙතෙන්ට දාලා කල්පනා කරලා Tamanට හිතෙනවා නම් මේක කරොත් හරියනවා. මේක කරොත් වැරදිමක් වෙනවා. මේක වුණොත් මටත් අවශ්‍යයක් වෙනවා. මගේ පවුලයටත් අවශ්‍ය වෙනවා. මගේ අම්මලා තාත්තලාට අවශ්‍ය වෙනවා. මගේ පරම්පරාවටත් අවශ්‍ය වෙනවා. ඒ දේ Taman තේරුම් ගන්න ඕනේ. මොකද මේ අවුරුදු දෙක තමයි ජීවිතේ තීරණය කරන අවුරුදු දෙක. ඒ ලෙවල් අවුරුදු දෙක. Taman කොයි තැනටද යන්නේ? අවුරුදු 60ක් ජීවත් වෙන මිනිස්යාගෙන් වැඩගත්ම අවුරුදු දෙක ඒ ලෙවල් කරන අවුරුදු දෙක අපේ රටේ යනවා. මොකද ඔතනින් තමයි තීරණය ගන්නේ කොතෙන්ටද බෙදිලා යන්නේ කියලා. ඉතින් ඔය දේ තමයි හරිම අමාරු. ඕගොල්ලන්ගේ වයසත් එක්ක සමහර බාහිර බලපෑමුත් එක්ක ගොඩ දාගන්න අමාරුයි. මේ හිතම තමයි පාලනය කරගන්න ඕනේ. දැන් හැම තැනම කියන්නේ බුද්ධ ආගමේ කියන්නේ හිත පාලනය කරන්න කියලා. දන්නවනේ අපි කියමු දැන් සිගරට් එකක් බොන්න කෙනෙක් දන්නේ නැද්ද සිගරට් එකක් බොන්න හොඳ නැහැ කියලා. පැකට් එකේම ගහලා තියෙනවා. මේක හැදුනොත් කැන්සර් හැදෙනවා පොටොත් ගහලා තියෙනවා. ඒක දැන දැනත් බොනවා නේද? ඒක දැන දැනත් බොනවා නේද? නොදන්න හින්දාද බොන්නේ? නෑ ඒ පාලනය කරගන්න බැරි හින්දා. අනිත් දේවලුත් එහෙමයි. ඉතින් මම මේක පටන් ගද්දි ඒ ලෙවල් මේ පාඩම පටන් ගන්න ඉස්සලා කිව්වේ හැමෝටම කරන්න පුළුවන් මේ හිත පාලනය කර ගැනීම තමයි ප්‍රධානම දේ. මේක මේ මාස 5 ඇති ගොඩ දා ගන්න. මම කියලා දෙන්නම් කොහොමද ප්ලෑන් කරන්නේ. මොන දේ වුණත් මොන විභාගේ වුණත් ඒ ලෙවල් නෙමෙයි ඕන දෙයක්. ඕන එක එක විභාග පෙනී සිටිනවනේ මොන විභාගය කරත් Taman කොහොමද ප්ලෑන් කරලා කරගන්නේ. Tamanට ප්‍රශ්න තියෙනවා. Tamanට අරව නැහැ මේව නැහැ අරයට අරව තියෙන ඒව මොනවත් අදාළ නැහැ. Tamanට තියෙන දේෙන් තමයි උඩට එන්න ඕනේ. Tamanට නැති දේ ගැන හිත වැඩක් නැහැනේ. Tamanට තියෙන දේ ගොඩක් සමාජයේ බලන්න ගොඩක් තැන්වල පොඩි තැන් ආපු මිනිස්සු තමයි උඩටලා ඉන්නේ. මේ මිනිස්සු හිතලා ඉන්නේ නිකන් අර බන්දේශය ගෙනල්ලා පූජා කරලා නෙමෙයි. ගොඩක් කැපවීම කරලා මහන්සි වෙලා ඒ වගේ දෙයකින් තමයි ගොඩ ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා එකම දේ මම ඔයගොල්ලන්ට කියන්නේ මේ පාඩම් කියලා දෙන එක ලේසි මට. පාඩම් කියලා දෙන්නේ කවුරුත් සර්ලා කියලා දෙනවා. කවුරුත් පේල් වෙන්න කියලා දෙන්නේ නැහනේ. ඒ හින්දා සර්ලට බයින්න එපා, අම්මලා තාත්තලාට බයින්න එපා, සමාජයට බයින්න එපා. අපේ අම්මා මෙහෙමයි, තාත්තා බීලා එනවා, අපේ සල්ලි නෑ, අරයට අරගොල්ලන්ගේ තාත්තට වාහන තියෙනවා. ඒව අදාළ නෑ. කිසිම එහෙම දෙයක් නෑ. හැමෝටම ගේම් එක ඔන් වෙලා තියෙන එකම මට්ටමේ. මෙයා දුප්පත්, මෙයා පොහොසත් සමාජයේ ඒව කියලා විභාගෙදී ඕව බලන්නේ නැහැනේ. පේපර් එකේ බලනවාද මෙයා මේ මොන ළමයෙක්ද කියලා. ඒව නෑ. Taman හරියට ලියලා තිබුණා මාක් එක දෙනවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ Taman හරියට වැඩ නොකරන ඉන්න එක. මේ වැඩ නොකර ඉන්න එකේ ප්‍රශ්නේ තියෙන්නේ Tamanට හිතට ඕන විදිහට Taman ක්‍රියා කරපු එක. හිතට ඕන විදිහට ක්‍රියා කරොත් Taman වල්මත් වෙනවම තමයි. ඒ හින්දා හිත පාලනය කරගන්න. Tamanගේ ටාගට් එක ඔලුවට ගන්න. ටාගට් එක තියාගන්න. මම මේ වෙද්දි මේක දේ කරනවා. මේ වෙද්දි මේ විදිහට කරනවා. Tamanගේ ටාගට් එකක් තියාගන්න. මෙන්න මේකමයි ගෝල් එක. මොන ප්‍රශ්නාවක් මොන බාධකාවක් මම මේ යනවා. මම මේ ෂෙඩියුල් එකක් හදා ගන්නවා. මේ විදිහට මම වැඩ කරලා මෙතෙන්ට ඒ ගේම් එක ඇචීව් කරනවා. මම කියන්නේ මේ A level කරනවා ඕගොල්ලෝ කරනවා කියලා මේ පැය 24ම මේක දඟලන්න ඕනේ නැහැ. ඒක තියාගෙන අනිත් ඒවාත් කරගෙන මැනේජ් කරගෙන යන්න. හරි. ඒක තමයි මුලින්ම කරගන්න. ඕගොල්ලෝ මුලින්ම දැනගන්න ඕනේ ඒකයි. නැත්තම් ඔහේ කරන්නම් වාලේ කරන්න එපා. මොන සර් කියත් කාගේ ගියත් හිත පාලනය කරගන්න ටාගට් එක තියාගන්න ප්ලෑන් එකක් තියාගන්න. තමන් 4ට ඇහැරෙනවා කියලා හිතාගත්තොත් 4ට හැමදාම හැරෙන්න ඕන මොන දේ වුණත්. තමන්ට අසනීපයක් වුණත් මොන දේ වුණත් 4ට හැරෙන්න ඕන. පැය ගාණක් ප්ලෑන් කරනවා. දැන් සබ්ජෙක්ට් 3ක් තියෙනවනේ. සබ්ජෙක්ට් 3ක් තියෙනවා. සබ්ජෙක්ට් 3ට එකම වේට් එක දීලා පාඩම් කරන්න ඕනේ. හරි. මම ඒක ටික අන්තිමට කියන්න. ඔක්කොම කියන්න එපා. මුලින්ම එකම දේ තියෙන්නේ. තමන්ට මේක කරන්න පුළුවන් කියන එක ඉස්සෙල්ලා හිතට දාගන්න. පුළුවන් කියන එක. බෑ කියලා අත්තරින්න එපා. ප්‍රශ්නකින් පලා යන්න එපා. ජීවිතේ හැමදාම ඕගොල්ලෝ ප්‍රශ්න වලින් පලා යනවා. එතකොට විභාගේ කල් දැම්මොත් වෙන්නේ තව ප්‍රශ්නයක් ආවොත් වෙන්නේ එදාටත් හරි මම මේක ඊළඟ සැරේ කරනවා. නැත්තම් මම මේක අයින් වෙනවා. සමහර පෙලක් අයට දරා ගන්න බැරි මිනිස්සු තමයි බෙල්ලේ වල දා ගන්න කෝච්චියට පයින්නවා. ඒ වගේ දේවල් කරන්නේ. හරි. ඒක මේ මං හිතනවා ඒක ඉස්සෙල්ලා තියාගන්න ඕනේ මේ හැම දෙයකටම කලින්.
හිතේ තමයි හැමදේම තියෙන්නේ. මේ ලෝකේ බුදුහාමුදුරුවෝ බුදු වුණෙත් හිත හැමදාම බණේ කියන්නේ අපි බුද්ධ ආගම අනුව කියන්නේ හිත හදාගන්න හැමතැනම කියන්නේ. අනිත් ආගම් වලත් කියන්නේ හොඳ දේවල් කරන්න. ඒතකොට හිත මේවා කරගන්න. හොඳ දේවල් හිත තමයි ප්‍රධාන දේ. හිත හදාගන්න තියෙන එකම දේ මනසේ. මනසෙන් බලලා හිත හදාගන්න. හරි. හරි. ඔය ටික ඔළුවේ තියාගෙන අපි ඉස්සරහට යමු. හරි මම අද මේ ඕගොල්ලෝ වෙනුවෙන් ගොඩක් ප්ලෑන් කරේ IP ඇඩ්‍රස් ගැන. මම ඉස්සෙල්ලා කිව්වනේ IP ඇඩ්‍රස් ගැන තමයි මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මම දන්න විදිහට ප්‍රැක්ටිකලි යොදා ගන්න හැටි. මොකද මම ඉන්ඩස්ට්‍රියේ වැඩ කරන ඉඳන් මම ප්‍රැක්ටිකලි මේක අත්විඳිනවා. ඒකම මම තියරි වයිසුත් මේක දන්නවා. හරිද? ඒ හින්දා ඒ ඇඩ්වාන්ටේජ් දෙකම තියාගෙන තමයි මම ඕගොල්ලන් ඉස්සරහට ඇවිල්ලා මේක ඕගොල්ලන්ට උගන්වන්න හදන්නේ. ඉතින් ඕගොල්ලෝ මේකෙන් යම්කිසි දෙයක් ගන්න විභාගෙ ගොඩ දා ගන්න මොන හරි පොඩි තැන් තිබුණා නම් ඒවා කවර් කරගන්න. මේක ඇත්තටම මේ හරි ලෙසන් එකක්ම නෙමෙයි. කියන්නේ නෝට් එක 1 to 1 යන්නේ නැහැ. ඒ කියන්නේ මේක මට නෝට් එක රීඩ් කරගෙන එහෙම නෙමෙයි මේක කරගෙන යන්නේ. ඔයගොල්ලෝ දැන් මේ වෙද්දී එක්සෑම් කරන අය දන්නවා මේක ඉගෙනගෙන තියෙනවා. මේක ඉගෙනගෙන තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ සමහර තැන් ක්ලියර් නැතුව ඇති. කොහොමද මේක වෙන්නේ? සමහර තැන් ඒ වගේ පොඩි ඩවුට් තැන් ඇති. සමහර අය ඇත්තටම බ්ලැන්ක්ම ඇති. ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැති ඇති. ඒ ඕන කෙනෙකුට මේ කරන ටිකෙන් ඔයගොල්ලන්ට විභාගෙ කොට දා ගන්න පුළුවන් තත්ත්වයකට එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි බලමු මේ IP ඇඩ්‍රස් ගැන මේ නෙට්වර්ක් ඇඩ්‍රස් ජාල ලිපින ගැන කොහොමද ඔයගොල්ලන්ගේ සිලබස් එකට අදාළ විදිහට අවශ්‍ය ප්‍රමාණයට යම්කිසි දුරකට විභාගයේ ප්‍රශ්න MCQ තියෙනවා. තව රචනා එසේ ප්‍රශ්න තියෙනවා. ඒවට එන ප්‍රශ්නයක් ගොඩ දා ගන්න පුළුවන් නොලෙජ් එකයි ඕනේ. ලොජිකලි Taman ගිරව් වෙන්න බෑ. O level ගිරව් වුණාට A level ගිරව් වෙලා පාඩම් කරන්න හරි අමාරුයි. ලොජිකලි හිතන්න ඕන. ලොජිකලි Taman තර්කානුකූලව හිතලා ඒ concept එක ඔලුවට දාගත්තට පස්සේ ප්‍රශ්න concept එක ඔලුවට ගන්න ප්‍රශ්න 1000ක් ගත්තත් ඒකට අපිට face කරන්න පුළුවන්. පාඩම් කරන ගිරව් වෙච්ච මිනිස්සයා පැටර්න් එක චූට්ටක් වෙනස් කරොත් එයාට හිතා ගන්න බෑ ඊළඟට මොකද්ද කරන්න කියලා. ඒ හින්දා හරියට තර්කානුකූලව ලොජිකලි හිතලා බලලා අපි මෙතන ඉඳන් පටන් ගමු. මොකද්ද කරන්න ඔයගොල්ලන්ට කරන්න මේ දැනගන්න ඕනේ දේවල් මම කියාගෙන යන්නම්. ඕගොල්ලන්ට අවශ්‍ය දේ දැන් වීඩියෝ එක තියෙනවා පස්සේ පෝස්ට් කරලා හරි ඕගොල්ලන්ට ඕන නෝට් එකක් ගහ ගන්නත් පුළුවන්. මම යම්කිසි ප්‍රමාණයකට යම්කිසි අවශ්‍ය දේ ඔළුවට යන විදිහට මම මෙතන ඉඳන් මේක කරගන්න බලන්නම්. ඒතර මේකෙදි මේක එන්නේ මේ නෙට්වර්කින් යටතේ. නෙට්වර්කින් යටතට තමයි මේ IP ඇඩ්‍රස් ජාල ලිපින කියන එක එන්නේ. ඒතර මේක නෙට්වර්කින් කියන එකේ සිංහලෙන් ලියුවොත් ජාලකරණය. මේ ජාලකරණය යටතේ තමයි මේ IP ඇඩ්‍රස් නෙට්වර්ක් ඇඩ්‍රස් කියන එක එන්නේ. ඒතර නෙට්වර්කින් වලදී ඒ යටතේ තමයි අපි මේ නෙට්වර්ක් ඇඩ්‍රස් ගැන ඉගෙන ගන්න. ඇයි මේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක අවශ්‍යතාවය කියන එක. හරි. මෙහෙමයි ඉස්සරම කම්පියුටරයක් කියන එක දැන් ඔය මුලින්ම අර මේ චාල්ස් බේජ් විදිහෙන් අර ගත්ත සම්කිසි අපි කියමුකෝ මුල්ම දවස්වල තිබුණ කම්පියුටර් මුල්ම කාලේ තිබුණේ කම්පියුටර් 1 2 තැන් වල වෙනම තිබුණා. ලොකු ප්‍රමාණයේ කම්පියුටර්ස් තිබුණේ නැහැ වෙනම. සීමිත ප්‍රමාණයක් තිබුණේ. ඉස්සර අර මේ ගමකට තිබුණේ එක ගෙදරකට හෝ පන්සලකට වගේ විතරනේ තිබුණේ මේ ටෙලිෆෝන් එක. හරි රෙයා නේද? ඔයගොල්ලෝ දන්නේ නැති ඇති ඔයගොල්ලන්ට මතක නැතුව ඇති අම්මලෙන් අහලා බලන්න. ෆෝන් එකක් තිබුණේ ඒත් ලොකු වලව්වකට නැත්තම් පන්සලේ තමයි අපිට කෝල් එකක් ගන්නවා නම් ගිහලා එතනින් ඉඳලා ඒ ෆෝන් එකේ කෝල් එකක් ගන්න කෝල් එක බුක් කරලා ආවිලා ගන්න ඕනේ. ඒ තරම්. ඉතින් ඒ කාලෙත් එහෙමයි. මුල් කාලේ කම්පියුටරේ පරිගණකය කියන එක හොයාගත්ත කාලේ තිබුණේ කම්පියුටර් තිබුණේ දැන් ඔය ඇමරිකාවේ ඔය ඉංග්ලන්ඩ් වල IBM මේ වගේ කම්පැනිස් වල වෙනම ටිකක් තිබුණා. ඉතින් මේක එන්න දියුණු වුණාට පස්සේ දැන් ඇත්තටම ෆෝන් එකක් නැති කෙනෙක් ඉන්නවද? පොල් ගහ යන මිනිහද ෆෝන් එකක් තියෙන ස්මාර්ට් ෆෝන් එක. අපිට වැඩිය හොඳ ෆෝන් යූස් කරනවා පොල් ගස් කරන යන. ඒක මම මේ අව탁සේරු කරනවා නෙමෙයි. එහෙම නෙමෙයි. ඒ තරම් දියුණු වෙලා හැමෝ ළඟම දේවල් තියෙනවා. ඉතින් මං කිව්වේ මේ නෙට්වර්ක් ඇඩ්‍රස් කියන එක ඇයි ආවේ කියන එක මේ ෆෝම් වෙලා ආවේ. ඇත්තට හැදුනේ ඇයි? ඒකට හේතු උනේ ඉස්සර තැන් වල ටික ලැබ් වල කම්පියුටර් ටිකක් තිබුණා 5 10 ඒ වගේ තිබුණා. එන්න මේක දියුණු වීම සමග
ඒගොල්ලන්ට අවශ්‍ය වුණා මේගොල්ලන් අතර සම්බන්ධතාවයක් තියාගන්න. මේ තනියෙන් ඉන්නවට වැඩිය දැන් ඔය දැන් මේ අයිසොලේට් කියන වචනය ආවනේ දැන් මේ කොරෝනාත් එක්ක අයිසොලේට් කරනවා කියන්නේ මොකද්ද? වෙන්ව තියනවා. අයිසොලේට් කරනවා කියන්නේ මොකද්ද? ගමක් අයිසොලේට් කරනවා කිව්වේ දැන් කොරෝනාත් එක්ක මොකද කරේ? අයිසොලේට් කරන කියන්නේ වෙන අයත් එක්ක සම්බන්ධ නැහැ. ඒගොල්ලෝ වෙනම තියනවා. බාහිර හා සම්බන්ධ නැහැ. කලින් තිබුණේ කම්පියුටර් වෙන අයිසොලේට් වෙලා. අයිසොලේට් කියන්නේ වෙන වෙනම තිබුණේ. පස්සේ මේක වැඩිවීමත් එක්ක කට්ටියට ඕන වුණා මේ කම්පියුටර්ස් අයිසොලේට් කරන්න බැත්තුව මේ අතර අපිට සම්බන්ධතාවයක් දැන් මෙයාට මට ඕනේ වුණා මෙයාගේ ෆොටෝ එකක් තියෙනවා මට ඕනේ මෙන්න මේ com1 කියන එකට මේ com1 කියන එකට අපි කියමු com2 computer 2 com3 මේ දවස්වල ඔය වගේ සම්බන්ධතාවයක් තිබුණොත් හොඳයි නේ කියන එක. එතකොට දැන් අපේ රටේ අපි ඔය එක එක්කෙනා යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්ද? එක එක්කෙනාව යුනික්ලි කියන්නේ අපි හරියට පැහැදිලිව මේ අයිඩෙන්ටිෆයි කරගන්න ක්‍රමයක් තියෙනවද? තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? ඔව්. එතකොට මෙහෙම දෙයක් අපි හිතමු අපි දැන් ගැලපෙන විදිහට මෙහෙම කියමු අපි දැන් රටේ දැන් යන විදිහට කියනවා පොලිසියට. පොලිස්පති කියනවා මෙන්න මෙයාව අත්අඩංගුවට අරන් එන්න. එයා කියනවා අපි කියමුකෝ මෙහෙම හරි කවුද මේ ඇමරිකාවේ නන්දසේනව අරන් එන්න කියලා කියනවා. පොලිසියට කියනවා ඇමරිකාවේ නන්දසේනව අරන් එන්න. පොලිසිය බලන ඇමරිකාවේ නන්දසේනලා කී දෙනෙක් ඉන්න පුළුවන්ද? හොයාගන්න බෑ. ඇමරිකාවේ නන්දසේනලා ගොඩක් දෙනෙක් ඉන්න පුළුවන්. තව තියෙනවා එහෙනම් අපි උගන්ඩාවේ මහින්දව ගේන්න කියලා කියනවා. පුළුවන්ද ගේන්න? උගන්ඩාවේ මහින්දලා ගොඩක් ඉන්න පුළුවන්. පොලිසියට හොයාගන්න බෑ. පියානෝ ගහන සජිත්ව ගේන්න කියලා. පුළුවන්ද ගේන්න? පියානෝ ගහන සජිත්ව ඕන තරම් ඉන්න පුළුවන්. හරිද? පියානෝ ගහන සජිත්ව ඕන තරම් ඉන්න පුළුවන්. ඊට පස්සේ කියනවා බයිලා කියන අනුරව ගේන්න කියලා අපි කියමු. බයිලා කියන අනුරලත් ගොඩක් ඉන්න පුළුවන්. මේගොල්ලෝ යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. මේ අනුර කියලා නමින් කිව්වට බයිලා කියන අනුරලා ගොඩක් ඉන්න පුළුවන්. මේ වගේ යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. දැන් පොලිසියට ප්‍රශ්නයක් වුණා කොහොමද මේක කරගන්නේ? ඉතින් මේ ප්‍රශ්නේ දැක්ක කවුද ඉස්සර පරිගණක ඉංජිනේරුවෝ ජාලකරණ ඉංජිනේරුවෝ බැලුවා මේ වගේ ප්‍රශ්නයක් වුණොත් මේකට වෙන්නේ ප්‍රශ්නයක් වෙනවා. මේක දැන් අපි මෙතන මෙයාට යවනවා ෆොටෝ එකක් හරි මොකක් හරි ඒක යන්නේ වෙනත් කොහෙටද? ඇයි? com1 කියන කම්පියුටර් කොහෙ තියෙනවද දන්නේ නැහැ. රවුටර් ස්විචස් ඇඹරිලා පුපුරනවා. හොයාගන්න බෑ. ඉතින් මේක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න එක තමයි ප්‍රධානම දේ. කම්පියුටරයකට මම මැසේජ් එකක් යවනවා දැන් ඔයගොල්ලෝ Gmail එකකින් මොකක් හරි යාළුවෙකුට Gmail එකක් මොකක් හරි මැසේජ් එකක් යවුවොත් ඒ Gmail එකට කොහේ හරි හම්බ වෙනවනේ. වෙන කොහෙවත් Gmail එකට යන්නේ නැහැ ඒක. යවන කෙනාට හරියට අහු වෙනවා. මොන රටේ මොන කෙරෝල හිටියත් එයාට ඒ Gmail ඒ ඇඩ්‍රස් එකට හම්බ වෙනවා. ඒක හේතුවෙන් ඒකෙන් අපි දැනගන්න තියෙන එකම දේ මොකද්ද? ඒ Gmail ඇඩ්‍රස් එක යුනික්. එකයි තියෙන්නේ. හරිද? අපේ ID නම්බරේ යුනික්. එතකොට මෙතනින් මෙහෙම එකේදී මෙයාගේ ID නම්බරයක් දාලා මොකක් හරි දීලා කිව්වනම් මෙන්න මෙයාව අරන් එන්න කියලා ඔන්න පුළුවන් එයාව ගිහින් හරියට ගේන්න. වාහන නම්බරයක්. ඇයි වාහනේ නම්බරය? වාහන නම්බරේ දෙකක් තියෙනවා නම්බර් ප්ලේට්. නම්බර් ප්ලේට් දෙකක් නැහැ. වාහන නම්බර් ප්ලේට් එක වාහනයට එකයි තියෙන්නේ. යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්නවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්, අපරාධයක් වුණොත්, ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒක RMA එක හරහා කෙලින්ම අඳුර ගන්න පුළුවන් මේ වාහනේ කාටද රෙජිස්ටර් කරලා තියෙන්නේ? කවුද මේකේ අයිතිකාරයා කියලා යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ කමියුනිකේට් කරගන්නවා නම්
අපි මොකක් හරි ඕගොල්ලෝ අතර මම මේල් එකක් එවනවා නම් මම හරි යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්නවා මෙන්න මෙයාට මේල් එක යවන්නේ. ඒතකොට එයාට අනිවාර්යයෙන් ලැබෙනවා කියන එක ඒක දෙන්නෙකුට යනවා කියලා අවිශ්වාසයක් නැහැ. ඒතකොට මේක මෙන්න මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ දැක්කා. එතකොට කම්පියුටර්ස් අතර එකිනෙකා අතර කමියුනිකේට් කරන්න සංනිවේදනය කරද්දී මේ කම්පියුටර්ස් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න තමයි ඔය IP ඇඩ්‍රස් කියන එක ජාල ඉංජිනේරු විසින් අඳුන්වලා දුන්නේ. ඒක නිකන් ආව දෙයක් නෙමෙයි. මිනිස්සු මේ කවුරු දෙවියෙක් ඇවිල්ලා කිව්වේ නෑ මේ ජාල ලිපිනයක් කියලා. අවශ්‍යතාවය මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මත මෙන්න මේ IP ඇඩ්‍රස් කියන එක ආවේ මේ ලෝකේ තියෙන හැම කම්පියුටරයක්ම යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. දැන් මේ ඉන්ටර්නෙට් එකේ තියෙන සියලුම ඩිවයිස් මේ ෆෝන් එක හැමදේම යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ ඩිවයිස් එක මෙන්න මේකයි කියලා. ඒ වගේ ඩිවයිස් IP ඇඩ්‍රස් දෙකක් ඩුප්ලිකේට් වෙන්නේ නැහැ කොහොමද? යුනික්ලි අයිඩෙන්ටිෆයි වෙනවා. ඉතින් අපේ ID නම්බරේ වාහනයක එතකොට වාහනයක නම්බර් ප්ලේට් එක යුනික්ලි අයිඩෙන්ටිෆයි වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මේ IP ඇඩ්‍රස් එකක් කියන එකක් ලෝකෙට බිහි වෙන්න ආවේ. මේක නිකන් ආවේ නැහැ. ඉතින් ඒකෙදි එක එක දේවල් එක තියෙනවා නියමයන්. කොහොමද මේ IP ඇඩ්‍රස් එකක් දෙන්නේ? කොහොමද IP ඇඩ්‍රස් වර්ග තියෙනවා? ඉතින් ඒක ඒ අවශ්‍යතාවය මත ඒගොල්ලෝ එක කොටස් වලට කැඩුවා. ඉතින් මේකේ මුලින්ම දැනගන්න ඕනේ මේකක් ඇත්තටම ඇති වුණේ ඇයි? මේකක් ඇති වුණේ මේ එක කම්පියුටර්. ඕගොල්ලන්ගේ ලැප් එකක් වුණත්, ඕගොල්ලෝ ෆෝන් එකකින් වුණත් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙද්දි මේක යුනික්ලි මේ ෆෝන් එක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මොකක් හරි ඉෂුව එකක් තිබුණොත් මොකක් හරි අපි මේ කියන්නේ අපරාධයක් හරි මොකක් හරි දෙයක් කරොත් මොන ෆෝන් එකෙන්ද කරේ මොන ඩිවයිස් එකෙන්ද කරේ කියලා හොයාගන්නේ මේ හැම එකටම IP ඇඩ්‍රස් එකක් තියෙනවා. ඒක හරහා හොයාගන්න පුළුවන් මොන රටේ මොන රීජන් එකේ මොන ඩිවයිස් එකෙන්ද මේක උනේ කියන එක. ඉතින් ඒකින්ද මේකෙදි මේ ජාලකරණයේදී ඔය IP ඇඩ්‍රස් නෙට්වර්ක් ඇඩ්‍රස් කියන එකක් වැදගත් උනේ ඔන්න ඔය නින්දා. අපි යුනික්ලි අයිඩෙන්ටිෆයි කරන දේවල් තව තියෙනවා. ඔයගොල්ලන්ට SQL ඩේටාබේස් වලත් යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ රෙකෝඩ්ස්. ඔයගොල්ලෝ දන්නවා ඩේටාබේස් එක ටේබල් එකක් ගත්තොත් මේ ටේබල් එකක මේ රෙකෝඩ් එකක් නැත්නම් මේ ටපල් එකක් යුනික් වෙන්න ඕනේ. ඩුප්ලිකේට් තියෙන්න බෑ. ඔයගොල්ලෝ දන්නවනේ ඩේටාබේස් එක ඉගෙනගෙන ඇති මේ ටේබල් එකක තියෙන ඩේටා එකම ඩේටා එක දෙපාරක් තියාගන්න නැහැ, තුන් පාරක් තියාගන්න නැහැ. මෙන්න මේකට ටපල් කියලා කියනවා නැත්නම් රෙකෝඩ් එකක් කියලා කියනවා. මෙන්න මේ රෙකෝඩ් එකයි මෙන්න මේ රෙකෝඩ් එකයි දෙකක්. ওই දෙක එකිනෙකට වෙනස්. එතකොට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මේක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න යොදා ගන්න දේ තමා ප්‍රයිමරි කී කියන කන්සෙප්ට් එක. ප්‍රයිමරි කී එකෙන් තමා රෙකෝඩ් එක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්නේ. මේ ඉතින් ඔය ප්‍රයිමරි කී එක ෆෝම් වෙලා එන හැටිත් ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ. සුපර් කී එකක් කියලා අපි ඉගෙන ගන්නවා මුලින්ම සුපර් කී කියලා. සුපර් කී එකක් කොහොමද අපි ඩිසයිඩ් කරගන්නේ? සුපර් කී එකක් හදලා ඒකෙන් අපි හිතා ගන්නවා කැන්ඩිඩේට් කී කියලා එකක්. කැන්ඩිඩේට් කී එකෙන් තමයි ප්‍රයිමරි කී එක තෝරගන්නේ. ප්‍රයිමරි කී එක තෝරගත්තට පස්සේ කැන්ඩිඩේට් කී වලින් ඉතුරු වෙන ඒවාට කියනවා ඕල්ටර්නේටිව් කී. ඊට පස්සේ මේකෙන් තව මේ ටේබල් අතර සම්බන්ධතාවය තබා ගන්න අපි ෆොරින් කී කියලා කන්සෙප්ට් එකක් යොදා ගන්නවා. ඉතින් ඔය හැමතැනම මම කිව්වේ මේ ඩේටාබේස් එකේ ඕගොල්ලන්ට මේකට සම්බන්ධ නැහැ. හැමතැනම මේ යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න කන්සෙප්ට් එක තියෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ IP ඇඩ්‍රස් ඇයි අවශ්‍යතාවය? එකින් එකට කම්පියුටර්ස් අපි යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ එකිනෙකා අතර sannivedanaya කරද්දි, කමියුනිකේට් කරද්දි. මොකද දැන් මම කෝල් එකක් ගද්දි මම අමල්ට කෝල් එකක් ගන්නවා නම් දැන් රනිල්ට කෝල් එකක් ගන්නවා නම් මම රනිල්ල හරියට නම්බරේ හරියට ගන්න ඕනේ. මම ඔහේ ගන්නවා කියලා ගන්න නැහැ. හරි කෙනාට ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න මේ ජාලකරණයේදී IP ඇඩ්‍රස් බොහොම වැදගත් වෙනවා. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති IP ඇඩ්‍රස් කියන එක වැදගත් වෙන්න කියන එක. හරි.
ඒකෙදී මේ නෙට්වර්ක් ඇඩ්‍රස් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. නෙට්වර්ක් ඇඩ්‍රස් මේ නෙට්වර්ක් ඇඩ්‍රස් කොටස් දෙකකට බෙදනවා. නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද? ජාලයක්. ජාලයක් මං කිව්වා ජාලයක් එකිනෙකට කමියුනිකේට් කරන්න ඇඩ්‍රස් ඕනේ. එකිනෙක කෙනා වෙන වෙන හඳුන ගන්න ඇඩ්‍රස් ඕනේ. එතකොට මේ නෙට්වර්ක් ඇඩ්‍රස් ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා ජාල ඉංජිනේරු විසින්. ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි IP ඇඩ්‍රස්. දැන් මං ඉස්සෙල්ලා කිව්වා IP ඇඩ්‍රස්. IP ඇඩ්‍රස්. අනිත් එක තමයි physical address. Physical address. IP address, physical address. නැත්තම් මේකට කියනවා MAC address කියලා. MAC address. IP address කියන එකට තමයි මේකට කියනවා logical address. මේ ඔයගොල්ලෝ දන්න දේවල්. A level වල නෙට්වර්ක් එකක නෙට්වර්ක් එකක් කියන්නේ මොකද්ද? කම්පියුටර් එකකට වැඩි ගාණක් යම් කිසි විදිහකට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරන ක්‍රම තියෙනවා. ඒක වයර් මාධ්‍යයෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් ෆෝන් එකක් ගත්තොත් ෆෝන් තියෙනවානේ. ගෙදර ෆෝන් එක වයර්ඩ් ෆෝන් එකක්. ඒක අපේ වයර් හරහා පාරට ගිහින් පාර තියෙන වයර් හරහා තමයි කනෙක්ට් වෙලා ඒ ජාලය හැදෙන්නේ. නැත්තම් මේ මොබයිල් ෆෝන් එක වයර්ලස්. මේක වයර් නැතුව අපි කෝල් එකක් ගද්දී අපේ ළඟම තියෙන ටවර් එකට කනෙක්ට් වෙලා ඒ ටවර් අතර කමියුනිකේට් වෙලා ඒ ජාලය හැදිලා තියෙනවා. ඒ මොන දේ කරත් මේ නෙට්වර්ක් එකක ඒ වගේ නෙට්වර්ක් එකක ඒකෙදි කම්පියුටරයක් ගත්තොත් ඒ කම්පියුටර් එකට IP ඇඩ්‍රස් කියලා එකක් දෙනවා. ඒකටම ඒ කම්පියුටරේම තව තියෙනවා ෆිසිකල් ඇඩ්‍රස් කියලා එකක් MAC ඇඩ්‍රස් කියලා එකක්. එතකොට ඔය දෙක ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගන්න ඕනේ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ වැඩිපුරම මේක වේට් එක තියෙන්නේ මෙන්න මේකට. මෙන්න මේ IP ඇඩ්‍රස් කියන එකට. මෙන්න මේ IP ඇඩ්‍රස් කියන එක තමයි ගොඩක් ඉගෙන ගන්න. මේකෙන් තමයි මොනවද වෙන්නේ, මොනවද ක්ලාස් මොනවද තියෙන්නේ, කොහොමද මේක සබ්නෙට් කරන්නේ. එතකොට මේ variable length subnetting කරන්නේ කොහොමද, මොනවද මේකේ මේක එතකොට ක්ලාසස් මොනවද. එතකොට මේකේ ඒ වගේ දේවල් ගොඩක් ඉගෙන ගන්න මේ IP ඇඩ්‍රස් එක ගැන. ඔයගොල්ලන්ගේ මේ එක්සෑම් එකේ වැඩිපුර ප්‍රශ්න අහන්නෙත් මේක බේස් කරගෙන. ඒත් මෙන්න මේක ගැනත් යම්කිසි පොඩි දල අවබෝධයක් තියාගන්න ඕනේ. නෙට්වර්ක් ඇඩ්‍රස් වල මම කිව්වා මේ කොටස් දෙකක් තියෙනවා කියලා ප්‍රධාන වශයෙන්. එතකොට ඒකේ ප්‍රධාන කොටස් දෙකෙන් වැඩිපුරම තියෙන එක තමයි මේ IP ඇඩ්‍රස් ගැන. ඒ කියන්නේ මේ ලොජිකල් ඇඩ්‍රස් කියන එක තමයි ඔයගොල්ලන්ගේ විභාගයට වැඩිපුරම එන්නේ. එතකොට ඒ හින්දා අපි ඒකේ ප්‍රධාන පාර්ට් එක දැන් අපි බලමු IP ඇඩ්‍රස් කියන එක. එතන ඉඳන් මොනවද ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ කියන එක. ඒතොර මේක අපි දැන් ඉගෙන ගන්නේ අපි ඉගෙන ගත්තාම නෙට්වර්ක් ඇඩ්‍රස් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ ප්‍රධාන කොටස් දෙකේ මේ නෙට්වර්ක් ඇඩ්‍රස් ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි මේ ලොජිකල් ඇඩ්‍රස්. නැත්නම් ඒකට තමයි මේ අපි කියන්නේ IP ඇඩ්‍රස් කියලා. අනිත් එක තමයි ෆිසිකල් ඇඩ්‍රස්. ඒකට කියනවා MAC ඇඩ්‍රස් කියලා. ඉතින් වැඩිපුරම ඕගොල්ලන්ගේ විභාගයට එන්නේ මේ ලොජිකල් ඇඩ්‍රස් කියන එක. මේ MAC ඇඩ්‍රස් කියන එක යම් කිසි දුරකට දැනගත්තාම ඇති ඒකේ තියෙන ෆෝමැට් එක. වැඩිපුරම එන්නේ මේ ලොජිකල් ඇඩ්‍රස් නැත්නම් IP ඇඩ්‍රස් කියන එක. මම කිව්වා IP ඇඩ්‍රස් එක අවශ්‍යතාවය තමයි ලෝකේ තියෙන හැම කම්පියුටරයක්ම නැත්නම් කම්පියුටරයක් වගේ ඇක්ට් කරන නැත්නම් අපි ඉන්ටර්නෙට් ඇක්සස් කරන හැම ඩිවයිස් එකක්ම අපිට ඕනේ යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්නට තමයි මේ නෙට්වර්ක් ඇඩ්‍රස් ජාල ඉංජිනේරුවෝ ඉම්ප්ලිමන්ට් කරේ. ඉතින් ඒකේ වැඩිපුරම අපි මේකේ අපේ A level සිලබස් එකේදී ගොඩක්ම යූස් කරන්නේ මෙන්න මේ ලොජිකල් IP ඇඩ්‍රස් ගැන. ඉතින් අපි බලමු මේ IP ඇඩ්‍රස් වල අපිට මොනවද දැනගන්න ඕනේ, දැනගත යුතු දේවල් මොනවද කියන එක. හරි. IP ඇඩ්‍රස්
IP ඇඩ්‍රස් කියන එක පොඩ්ඩක් මේ IP කියන එක මොකද්ද? ඉන්ස්පෙක්ටර් කියන එකද? IP කියන්නේ. ඉන්ස්පෙක්ටර් කියන එක නෙමෙයි. IP කියන එක මෙතන තියෙන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්. මේ IP කියන එක අපි දිගහැරලා ලිව්වොත් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස්. හැම වෙලේම මතක තියාගන්න ඕනේ ඉන්ටර්නෙට් කියන එක අපි ලියනවා නම් I කැපිටල්ම ලියන්න ඕනේ. ඒක සාමාන්‍ය දැනගන්න ඕනේ ඉන්ටර්නෙට් සිම්පල් ලියන්න I කැපිටල්ම ලියන්න ඕනේ. ඉන්ටර්නෙට් අන්තර්ජාල ප්‍රොටෝකෝල් එකක් කියන්නේ මොකද්ද? ප්‍රොටෝකෝල් එකක් කියන්නේ මොකක් හරි යම් කිසි නීති පද්ධතියක් නැත්නම් අපි මොකක් හරි ප්‍රොටෝකෝල් එකක් කියන්නේ මොකක් හරි අපි කරන්න ඕනේ දෙයක් මොකක් හරි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක්. ප්‍රොටෝකෝල් එකක් කියන්නේ පිළිපැදිය යුතු ඉන්ස්ට්‍රක්ෂන් ටිකක්. ඒ කියන්නේ මේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස් එක කොහොමද බිහේව් වෙන්නේ කොහොමද මේක වැඩ කරන්න කියන එක තමයි මේ IP ඇඩ්‍රස් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එකේදී දීලා තියෙන්නේ. මෙන්න මේ IP ඇඩ්‍රස් මෙන්න මේ දේවල් තියෙනවා මෙන්න මේ දේවල් කියලා ජාල ඉංජිනේරුව ඩිෆයින් කරලා තියෙනවා. ඒක තමයි මේ ප්‍රොටෝකෝල් එක කියන්නේ. ප්‍රොටෝකෝල් එක කියන එකේ අදහස තමයි ඉන්ස්ට්‍රක්ෂන්ස්. ඉතින් ඉන්ස්ට්‍රක්ෂන් එකක් කම්පියුටරේට දෙන්නේ හැම වෙලේම software එකක් through. අපි Word එක ගත්තොත් Office package එකේ Word එක මොකක් හරි අපි එකක් highlight කරන්න ගියොත් graphic එකේ මොනවා හරි software එක මොකක් හරි දුන්නොත් ඒක ප්‍රොටෝකෝල් එකක් තමයි ඇත්තටම ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් දීලා තියෙන්නේ. එතකොට ප්‍රොටෝකෝල් එක කියන්නේ මොකක් හරි ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් කොහොමද මේක වැඩ කරන්න කියන එක. ඉතින් ඒක දීලා තියෙන්නේ කම්පියුටරයකට software එකක් කරා. software එකේනේ කම්පියුටරයට උපදෙස් දෙන්නේ. දැන් මේ මොකක් හරි මේ ලැප්ටොප් එක නිකන් තිබ්බොත් මේක කිසිම දෙයක් අපිට කරගන්න බෑ. මේක ඔපරේටින් සිස්ටම් එකක් දාන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ඔපරේටින් සිස්ටම් ගැන ඒ ලෙවල් වලදී ඉගෙන ගන්නවා. ඒකේ කොහොමද වෙන්නේ ඔපරේටින් සිස්ටම් එකේ මොකද්ද වෙන්නේ? ප්‍රොසෙස් කොහොමද හැන්ඩල් කරන්නේ? මෙමරි මැනේජ් කරන්නේ කොහොමද? ඒතකොට මෙමරි කැල්කියුලේට් කරන්නේ ඔපරේටින් සිස්ටම් එක ගැන කාර්යභාරය ඉගෙන ගන්නවා. මේ කම්පියුටරේ නිකන් තිබුණොත් මේක නිකන් අර මැරිච්ච මිනිහෙක් වගේ. දැන් මිනිහෙක් මැරුණාම අපි වගේම තමයි ප්‍රශ්න තියෙන්නේ යාට අතපය වනන්න බෑ කතා කරන්න බෑ අපේ අනිත් සියලු දේ ඒ මැරිච්ච මිනිහගේ තියෙනවා ඒ මිනිහෙක් තියෙනවා අවයව ඒ උනාට වැඩ කරන්න තියෙන්නේ අර අපි පිළිගන්නේ අපේ පණ යනවා නැත්නම් විඥානය අයින් වෙලා යනවා කියලා ඒ වගේ දෙයක්නේ. නැත්නම් විඥානය හරි පණ හරි මොන හරි කියන එක තමයි software එක වගේ. software එක ගියොත් අරක වැඩ කරන්නේ නැහැ. මේකත් hardware එකක් විතරයි. මේක නිකන් තිබුණට මේක නිකන් අපිට අල්ලලා බලන්න chip තියෙනවා, keyboard, display මොනවා හරි මේක වැඩක් කරගන්න මේකට කියලා තියෙන්න ඕනේ මෙන්න මෙහෙම වැඩ කරන්න කියලා. ඒක දෙන්නේ software එක through. ඒතර software එක කියන්නේ ඇත්තටම protocol එකක්. මේක කරන්න මේ A button එක shift එක එබුවොත් මොකද්ද වෙන්නේ? print screenshot එකක් ගද්දි මෙන්න මෙහෙම කරන එක තමයි මේ protocol එකකින් instruction එකකින් දෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දැනගන්න මේකෙදි මේ internet IP address එක දෙද්දි ඒ දෙන විදිය කොහොමද වැඩ කරන්නේ මේක දුන්නොත් එයා කොහොමද වෙන්නේ කියන එක ජාල ඉංජිනේරුවෝ කලින්ම දීලා තියෙනවා මෙන්න මෙහෙම දැම්මොත් මෙහෙම වෙනවා මෙහෙම දැම්මොත් මෙහෙම වෙනවා කියන එක ඒගොල්ලෝ ඩිෆයින් කරලා තියෙනවා. ඒකයි මේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස් කියලා කියන්නේ. රයිට්. ප්‍රොටෝකෝල් කියන වචනේ වෙන කිසිම දෙයක් නැහැ. ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් තියෙනවා ඩිෆයින් කරලා ඒක දෙන්නේ software එකක් through. දැන් අපි ෆෝන් එක ගත්තොත් මේ ෆෝන් එක ගත්තොත් මේක නිකන් ෆෝන් එක නිකන් තිබුණොත් මේක වැඩ කරන්නේ නැහැ. මේකට OS එකක් මොකක් හරි දාන්න ඕනේ. Mac Apple OS එකක් දාන්න ඕනේ, Android දාන්න ඕනේ, නැත්නම් BlackBerry මොන හරි එකක් දැම්මොත් ඒක through තමයි මේක වැඩ කරන්නේ. හරි අපි දැන් බලමු මේ IP address ගැන. දැන් මෙච්චර වෙලා මම කියලා වටෙන් ආවේ මේක ඉස්සෙල්ලා ඔලුවට දාන්න ඕනේ. නිකන් මම ටක් ගාලා IP address එකක් කියලා කිව්වට තේරෙන්නේ නැහැ මොකටද මේක ඇයි මිනිස්සු ඕන උනේ මොකද්ද ඕනේ උනේ කියන එක. දැන් ඔයගොල්ලන්ට අයිඩියා තියෙනවා අවශ්‍යතාවය IP address එකක අවශ්‍යතාවය මොකක්ද කියන එක ඔයගොල්ලෝ දන්නවා. අපි මේකෙදි IP address ප්‍රධාන වශයෙන් දැනට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා දැනටම IPv4 කියලා එකක් තියෙනවා. IPv6 කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ Internet Protocol version 4. මේක දිගහැරලා තියෙන කිව්වොත් කියන්නේ Internet Protocol version 4. ඒ කියන්නේ මේක version 6 කියන එකනේ. Internet Protocol version එක. හැම එකේම versions තියෙනවානේ. අපි phone එක මොකක් හරි එකක් software එක ගත්තොත් versions තියෙනවානේ. version එක කියන්නේ මොකක් හරි අර යම් කිසි version එකකට තව වැඩි version එකක් එනවා කියන්නේ ඒකේ මොකක් හරි වැඩි දියුණු වීමක් එනවා. දැන් office package එක ගත්තොත් office 2000 ආවා.
2003 ඊට පස්සේ 2010 13 16 දැන් 19 ඒ වගේ මොකක් හරි version එකක වෙනසක් වෙනවා කියන්නේ මොකක් හරි ඊට වඩා මොකක් හරි ඇඩ්වාන්ස් වීමක් තියෙනවා කියන එක ඔයගොල්ලෝ දන්නවා. දැන්ටත් ඔයගොල්ලෝ දන්නවා. මොකද මේ මං තියරි මුල ඉඳන් උගන්වනවා නෙමෙයි ඔයගොල්ලන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න මේ දෙන සපෝට් එක. ඒ වුණාට ඒක නොදන්න කෙනෙකුට උනත් මේක ප්‍රශ්න තිබුණා නම් මොන හරි ක්ලියර් නැති තැන් තිබුණා නම් ඔයගොල්ලන්ට ඒක දැන් ක්ලියර් කරගන්න පුළුවන් හරියට මොකද්ද මේ තිබුණේ හැමදේම මම හැමදේම වගේ කියලා දෙනවා ඔයගොල්ලන්ට ඒක ක්ලියර් කරගන්න. එතකොට IP version 4 IP version 6 මේකෙදී ඕගොල්ලන්ට විභාගෙදී වැඩිපුරම ගන්න කතා කරන්නේ මෙන්න මේක ගැන. IPv4 version 4 මේක ගැන ලොකුවට දැනගන්න අවශ්‍ය නැහැ මේක සාමාන්‍යයෙන් වෙන ෆෝමැට් එක. ෆෝමැට් එක කියන්නේ මේක හැදිලා තියෙන විදිය දැනගත්තාම ඇති. වැඩිපුරම ගණන් අහන්නේ ප්‍රශ්න අහන්නේ මේ IPv4 එක ගැන. right. හරි. දැන් හරි. අපි බලමු. හරි. දැන් ඔයගොල්ලෝ මුල ඉඳන්ම පරිගණකයේ භාෂාව මොකද්ද? පරිගණකයේ දන්න භාෂාව මොකක්ද? දැන් අපේ භාෂාව සිංහල. දැන් මම සිංහලෙක් ඉන්න මගේ මව් භාෂාව සිංහල. මට සිංහලෙන් කවුරු හරි මොන හරි කිව්වොත් සිංහල මට තේරෙනවා. මට ඉංග්‍රීසිත් තේරෙනවා. මම මේ භාෂාව දන්න හින්දා. මට දෙමළ භාෂාවෙන් කවුරුත් කිව්වොත් මට තේරෙන්නේ නැහැ. කියන කෙනා මට දෙමළ භාෂාවෙන් කිව්වොත් මට තේරෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ කියලා. වෙන භාෂාවෙන් ග්‍රීක් වලින් හරි හින්දි හරි මොන හරි වෙන භාෂාවෙන් කිව්වොත් මට තේරෙන්නේ නැහැ. ඉතින් තේරෙන භාෂාවෙන් මං කෙනෙක් හා සම්බන්ධ වෙනවා නම් කෙනෙක් හා ගනුදෙනු කරනවා නම් තේරෙන භාෂාවෙන් කතා කරන්න ඕනේ. තමිල් විතරක් දන්න කෙනෙකුට මං සිංහලෙන් කිව්වට ඒ කෙනාට තේරෙන්නේ නැහැ. ඒ කියන කෙනා මට තේරෙන්නෙත් නැහැ. ඒතොර ඒ හින්දා කම්පියුටරයක් දන්න භාෂාවක් තියෙනවා. මේ කම්පියුටරේ පරිගණකයක් දන්න භාෂාවක් තියෙනවා. කම්පියුටරේත් එක්ක ඇයි අපි කම්පියුටරයක් පරිගණකයක් හදාගත්තේ අපේ වැඩ පහසු කරගන්න. අපි එදිනෙදා මිනිස්සු කරන වැඩ පහසු කරගන්න නැත්නම් මිනිස්සුන්ට කරන එරර්ස් වැඩි හියුමන් එරර්ස් වැඩි ඒවා නෑ පරිගණකයේ වෙහෙසක් නෑ හරියට කිව්වොත් එයා හරියට නිශ්චිතවම කරනවා මොකක් හරි දැන් මිනිස්සු වුණත් අපි වුණත් ගණන් එකම ගාන 10 පාරක් හැදුවා සමහරට වරදින්න පුළුවන් එක පාරක් හරි 10ට පරිගණකයේ ලක්ෂ පාරක් හැදුවත් හරියට ඉන්ස්ට්‍රක්ෂන් දීලා එයා වරදින්නේ නෑ එයා හරියට කරනවා අනුදිනු ඒ අද කැල්කියුලේෂන් කරනවා එතකොට ඒ හින්දා තමයි මේ පරිගණකයේ හරි ඇකියුරේට් කියන හින්දා තමයි මිනිස්සු මේක දියුණු කරගෙන ආවේ. දියුණු කරගෙන ආවේ පරිගණකයත් එක්ක කතා කර කර. පරිගණකයත් එක්ක කතා කරන්න මොකක්ද තියෙන භාෂාවක් තියෙනවා. පරිගණකයේ දන්න භාෂාවක් තියෙනවා. පරිගණකයක් දන්න භාෂාව, කම්පියුටරේ දන්න භාෂාව තමයි අපි හැම වෙලෙම කියන්නේ එක බිඳුව. පරිගණකයේ දන්න භාෂාව තමයි එකෙන් බිඳුවෙන් කතා කරන්න ඕනේ කියන එක. පරිගණකයේ දන්නේ ඕකයි. මැෂින් ලැන්ග්වේජ් කියලා කියන්නේ ඒක. එක බිඳුව තමයි පරිගණකයේ දන්නේ. එතකොට පරිගණකයේ එක බිඳුව දන්නවා නම් ඇයි දෙක තුන දන්නේ නැද්ද? මේකත් නිකන් ඉලක්කමක් වගේනේ. දැන් ඕගොල්ලෝ සිලබස් එකක් පටන් ගද්දි හැම වෙලේම ඉගෙන ගන්නවා දෙකේ පාදය අටේ පාදයට හදවන්න අටේ පාදයේව දෙකේ පාදයට හදවන්න ඊට පස්සේ දෙකේ පාදයේව 16 පාදයට හරවන්න 16 පාදයේව දෙකේ පාදයට හරවන්න ඕ වගේ කන්වර්ෂන් A level පටන් ගද්දිම ඉගෙන ගන්නවා. ඊට ගේට්ස් ගැන ඉගෙන ගන්නවා ලොජික් ගේට්ස් ගැන AND ගේට් එක O ගේට් එක ගැන NOT ගේට් එක එක දේවල් ඉගෙන ගන්නවා. ෆ්ලිප් ෆ්ලොප්ස් ගැන ඉගෙන ගන්නවා. එතකොට තව JK ෆ්ලිප් ෆ්ලොප්ස් SK ලැචර්ස් ඒ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. කොහොමද මෙමරි එකේ ගොඩක් දේවල් හැමතැනම ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ එක බිඳුව ඒක ඔලුවට දාගන්න. සමහර අය ගොඩක් අය දන්නේ නැහැ මේ එක බිඳුව පරිගණක භාෂාව කියන එක මොකක්ද කියලා දැනගන්න. ඉතින් පරිගණකයේ දන්න එක බිඳුව කියන එකේ අදහස දැන් මේ පරිගණකයේ හිතන්න මේ පරිගණකයට කතා කරලා කියන්න බෑ එක බිඳුව මොකක්ද කියන එක. පරිගණකයේ වැඩ කරන්නේ මොකක් දුන්නොත් නේ? පරිගණකයක් ඔන් වෙන්න කරන්ට් එක දෙන්නේ. වෙන මොනවද දෙන්නේ නැහනේ. පරිගණකයේ software එක වැඩ කරන්න දෙන්නේ කරන්ට් එක. කරන්ට් එක දුන්නාම පරිගණකයේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් තමයි ඩිජිටල් ඩිවයිසස් තියෙන්නේ. ඩිජිටල් කියන එකේ ගේට්ස් තියෙන්නේ. මේක AND ගේට් එකද NOT ගේට් එකද ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒතකොට මේකෙදි සමහර විට මේක දෙන කරන්ට් එක එක්ක මෙතන යනවා නැත්නම් මේවා එනවා මොකක් හරි කරන්ට් එක යනවා හෝ එනවා කියන අවස්ථා දෙකක් තමයි හැම වෙලේම තියෙන. ඩිජිටල් කියන එක අදහස තේමයි. ඇනලොග් ඩිජිටල් අතර වෙනස මේකයි. ඇනලොග් මේ තියෙන ඇනලොග් සිග්නල් එකක් ඔන්න ඔහම. මේ තියෙන ඩිජිටල් සිග්නල් එකක්.
අපි හිතමු මෙහෙම. මේකේ ඇනලොග් සිග්නල් එක හැම වෙලේම මේ වෝල්ටේජ් එක අපි කියමු මේක වෝල්ටේජ් එක ගත්තොත් බිඳුව මෙතන බිඳුව වෝල්ටේජ් එක ටික ටික වැඩි වෙනවා ආය අඩු වෙනවා ආය අනිත් පැත්තට දිශාව මාරු වෙනවා යනවා ටික ටික යනවා හැම වෙලේම කාලයත් එක්ක වෝල්ටේජ් එක ගත්තොත් හැම මොහොතකම එක්ක වැඩිවීමක් අඩුවීමක් තියෙනවා මේකෙදි වෝල්ටේජ් එක කාලයත් එක්ක ගත්තොත් එක කාලයකදී වෙන්නේ එක්ක මේක එක තියෙනවා නැත්නම් බිඳුව තියෙනවා ඒ අතරතුර එකක් නැහැ එක්ක බිඳුව එක්ක එක. දැන් මෙතන එක කියලා ගත්තොත් මෙතන බිඳුව කියලා ගත්තොත් මේ අතරතුර තියෙනවනේ මෙතන මේ. මං කියන දේ තේරෙනවද? මේ සිග්නල් ඇනලොග් ඩිජිටල් දෙකේ සිග්නල් එකේදී ඇනලොග් සිග්නල් එකක් ගත්තොත් හැම වෙලේම මේ 0.1යි සීමාව වෝල්ටේජ් සීමාව 0.1යි. මේකෙත් 0.1යි. මේකෙදි මේ අතරතුර 0.3 4 5 කියලා එක වෙනකම් මේ හැම තැනම වෝල්ටේජ් එකක් තියෙනවා. ඩිජිටල් සිග්නල් එකකදී එක්ක බිඳුව එක්ක මෙතන එක්ක මෙතන මේ අතරතුර එකක් නෑ එක්ක මේ තියෙන වෝල්ටේජ් එක තියෙන අවස්ථාව ඊට පස්සේ බිඳුව මේ අතරතුර එකක් නෑ ඒ කියන්නේ මේකට කතා කරනවා කියන එක බිඳුව කියන අදහස තමයි මේකේ තියෙන ඒ ඩිජිටල් ගේට්ස් හරහා එක්ක කරන්ට් එක යනවා එක්ක කරන්ට් එක යන්නේ නෑ ඒක තමයි තේරුම එක කියන්නේ මේක හරහා වයර්ස් හරහා බස් හරහා කරන්ට් එක යනවා. බිඳුව කියන්නේ කරන්ට් එක යන්නේ නැහැ. අවස්ථා දෙකයි තියෙන්නේ. දැන් දොරක් ඇරියොත් දොර ඇරියා එක අවස්ථාවක් දොර වැහුව අවස්ථාවක්. ඒ වගේ අවස්ථා දෙකක් ගන්නවා එක දොර ඇරලා තියෙනවා එක වහලා තියෙනවා. අපි සලකන්නේ බාගෙට දොර ඇරලා තියෙනවා චුට්ටක් ඇරලා තියෙනවා ඒ කතා නැහැ. එක දොර ඇරියා එක දොර වැහුවා. අවස්ථා දෙකයි තියෙන්නේ. කම්පියුටරේට කතා කරන භාෂාව කරන්නේ එක බිඳුව කියලා අදහස දෙන එක බිඳුවක් කතා කරන්නේ එක බිඳුව දෙන්නේ කරන්ට් එක යනවා නම් මොකක් හරි ලයින් එකක් කරා කරන්ට් එක යනවා නම් ඒක කරන්ට් එක යන්නේ නැත්නම් ඒ බිඳුව. ඉතින් මේකට පවර් කරන්ට් එක හරහානේ මේ හැම ඩිවයිස් එකක්ම කරන්ට් එක හරහානේ මේක කමියුනිකේට් කරන්නේ ප්‍රොසෙසර් එක වැඩ කරන්නේ RAM එක වැඩ කරන්නේ හાર્ඩ් ඩිස්ක් වැඩ කරන්නේ VGA හැමදේම මේව හරහා යන්නේ මේ චිප් හරහා යන්නේ කරන්ට් එක. කරන්ට් එක එක්ක යනවා නම් ඒ යන ලයින් එක යන්නේ නැත්නම් බිඳුව. ඉතින් කරන්ට් එක යනවා යන්නේ නැහැ කියන එක බිඳුව කියන එක මැප් කරා මිනිස්සු කතා කරන්න කම්පියුටරේට. එක බිඳුව කියන අදහස මේ කරන්ට් එක යනවා නැති කියන එක අදහස එක බිඳුව කියලා මැප් කරලා ගත්ත භාෂාව එයා දන්න භාෂාව කියලා. එතකොට මේක ද්විමේ බයිනරි අවස්ථාවකින් මෙන්න මේ එක බිඳුව කරන්ට් එක යනවා නැති අවස්ථාවෙන්නේ මේක හැම වෙලේම වැඩ කරන්නේ මේ කම්පියුටර් වැඩ කරන්නේ කරන්ට් එක යනවා නැති අවස්ථාවේ. කරන්ට් එක යනවා නැති අවස්ථාවේ. ඒ යන නැති අවස්ථාව අපි මේක ට්‍රාන්ස්ලේටර් වගේ ගත්තා මිනිස්සු මේකට කතා කරන්න මේකට එක බිඳුව කරන්ට් එක යනවා නම් එක නැත්තම් බිඳුව. එතකොට කරන්ට් එක යනවද නැද්ද කියන එක මත මේවයි ලයින් වල කරන්ට් එක යනවද නැද්ද කියන එක මත තමයි මේකේ තියෙන ඔක්කොම කාර්යම කරන්නේ. ඉතින් ඒක තමයි අපි කියන්නේ මේ එක බිඳුව තමයි කම්පියුටරේ දාන්න ලැන්ග්වේජ් එක. කම්පියුටර් දාන්න ලැන්ග්වේජ් එක. ඉතින් එක බිඳුව ගැන අපි හොඳට ඉගෙන ගත්තොත් මට දැන් තමිල් කතා කරන්න ඕන නම් මම දෙමළ භාෂාවේ ඉගෙන ගන්න ඕන ව්‍යාකරණ. නැත්තම් මට කතා කරන්න බෑනේ. කම්පියුටරේට එක බිඳුවෙන් දෙන්න පුළුවන් නම් ඉන්ස්ට්‍රක්ෂන් කරන්ට් එක යන නේ එක මැප් කරලා ගන්න පුළුවන් නම් මට එක බිඳුව ගැන දන්නවා නම් හොඳට මට කම්පියුටරේට කතා කරන්න ලේසි. ඉස්සර තිබුණේ ඉස්සර ලැන්ග්වේජ් ඔය ඇසෙම්බලි ඒ වගේ ලැන්ග්වේජ් වලින් ගොඩක් තිබුණේ මේ හරහා කතා කරේ. ඔය දැන් තමයි ඔය Java අපි ඔය Python දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්න Python තියෙනවා PHP තියෙනවා. ඒවා හයි ලෙවල් ලැන්ග්වේජ්. ඒවා නිකන් ඉංග්‍රීසි වලට බරව යන්නේ. ඒත් අන්තිමට කම්පයිලර් හරි ඉන්ටර්ප්‍රිටර් හරහා ඒක මැෂින් ලැන්ග්වේජ් එකට කන්වර්ට් කරලා තමයි මේක ඇතුළට දෙන්නේ. Java ගත්තොත් Java මේ බයිට් කෝඩ් එක හදලා බයිට් කෝඩ් එක තමයි රන් කරන්නේ. මොකද මේ හැමදේම වෙන්නේ අපි මේ හයි ලෙවල් ඉංග්‍රීසි විදියට ලියන ලැන්ග්වේජ් අන්තිමට කම්පයිල් කරනවා නැත්නම් ඉන්ටර්ප්‍රිට් කරනවා ඒව කරලා බයිට් කෝඩ් එක හදලා කම්පියුටරේ දන්න ලැන්ග්වේජ් එකේ ඒ අර එක බිඳුව ඒ කියන්නේ යන ලැන්ග්වේජ් එකට පත් කරලා තමයි කම්පියුටරේ රන් වෙන්නේ. අපි හිතුවට මේක අපි මේ Java කෝඩ් එකක් රන් කරා කියලා එහෙම වෙන්නේ නැහැ. අරකට කන්වර්ට් කරනවා. ඉතින් ඒ කන්වර්ට් කරන එක තමයි දැන් මේ කාලේ ගොඩක් ලේසි මේ ඉගෙන ගන්න ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ්. ඔයගොල්ලෝ දන්නවනේ PHP දන්නවා. එතකොට මේකද Python ඉගෙන ගන්නවා. එතකොට HTML ඉගෙන ගන්නවා. ඒ පැත්ත. එතකොට හැමදේම වෙන්නේ ඕකයි. ඉතින් මේ එක බිඳුව මේක දන්නවා කියන එකේ අදහස
අපිට පුළුවන් හරි එක බිඳුව ගැන ඉගෙන ගන්න ඕන අපිට පුළුවන් කම්පියුටරේ යමක් කරගන්න. ඉතින් ඒක තමයි මෙතන ඉස්සෙල්ලාම මම කිව්වේ එක බිඳුව තමයි කම්පියුටරේ දන්න ලැන්ග්වේජ් එක. හරි. දැන් ඕක තේරුණා එක බිඳුවයි මැප් කරන්න කියන එක. පෙලක් අය දන්නේ නැහැ කටට එනවට කියන එක බිඳුව කියලා. හරියට ඇහුවොත් මොකද්ද කියන එක දන්නේ නැහැ. හරියට දැනගන්න. ගිරව් වෙන්න එපා. එක බිඳුව වෙන්නේ අර මේකේ පවර් යන හැටියට ඒක තමයි මැප් කරන්නේ. ඉතින් එක බිඳුව ගැන අපි ඉගෙන ගත්තොත් මේ කම්පියුටරේ අපිට ඕන විදිහට දාගෙන හදාගන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් එකක් ලියලා මම කිය සොෆ්ට්වෙයාර් through මේක පාලනය කරන්නේ. ඉතින් සොෆ්ට්වෙයාර් එකත් අන්තිමට මේ එක බිඳුවට පත් කරලා තමයි කම්පියුටරේ රන් වෙන්නේ. ඒතකොට එක බිඳුව හරහා අපි හොඳට දන්නවනම් යමක් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ මේ IP ඇඩ්‍රස් එකේදී වෙන්නේ ඔය එක බිඳුව හරහා තමයි මේ අපි ඔය ජාල ලිපිනේ IP ඇඩ්‍රස් එක ලබා දෙන්නේ එක බිඳුව හරහා. ඕකෙදි තව පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් පරිගණකයේ දන්නවා එක බිඳුව. එක බිඳුව පරිගණකයට එයා දන්නේ එක බිඳුව. අපි මිනිස්සුයෝනේ අපිට එක බිඳුව කියන එක මතක තියාගන්න හරි අමාරුයි. එක බිඳුව පරිගණකයකට ලේසි වුණාට අපිට මතක තියාගන්න හරි අමාරුයි. එක බිඳුව. දැන් අපි හිතන්නකෝ දැන් DNS සර්වර් කියන එක දන්නවනේ. ඔයගොල්ලෝ සිලබස් එකේ තියෙනවා network කරලා DNS සර්වර් කියලා දන්නවා. මම මේ නිකන් කියන DNS සර්වර් එකක් කියලා කියනවා. domain name server. අපි Google එකට යන්න ඕනේ. Google website එකට යන්න ඕන නම් අපි මේ browser එකට ගිහිල්ලා browser එක ඕන browser එකට ගිහිල්ලා google.lk හරි .com හරි කියලා ගහලා enter කරාම මේක ගිහිල්ලා අපිට Google එකේ website එක home page එක ගෙනල්ලා දෙනවා. මේක ඇත්තටම වෙන්නේ මෙහෙමයි. Google කියන එකේ අපිට මේක මෙහෙම කරත් මේක එනවා නැත්තම් කවුරු හරි පුළුවන් නම් මේක මෙතන http මෙහෙම දාලා 8.8.8. කියලා ගැහුවත් මේකට එනවා. මීට වඩා කලින් මේක එනවා. මේකට තප්පර දෙකක් ගියා නම් මේක තප්පරෙන් එනවා. එතකොට හැම වෙලේම කම්පියුටර් මේ පරිගණක දන්නේ මේ IP ඇඩ්‍රස් හරහා කමියුනිකේට් කරන්න තමයි. ඒගොල්ලෝ දන්නේ මේ එක බිඳුව තියෙන මේ ඇඩ්‍රසස් එක ගනුදෙනු කරන්න තමයි ඒගොල්ලෝ ගොඩක්ම දන්නේ. එතකොට මේ DNS සර්වර් එකේදී වෙන්නේ මිනිස්සුන්ට මතක තියාගන්න බෑ එක බිඳුව. මම කිව්වා එක බිඳුව පරිගණකයට පුළුවන් වුණාට මිනිස්සුන්ට අයිඩෙන්ටිෆයි කරගන්න හරි අමාරුයි. මතක තියාගන්න අමාරුයි. නමක් දැන් මොකක් හරි අපි කියමුකෝ නමක් මම කිව්වා රනිල් කියලා. රනිල්ගේ එක බිඳුව බිඳුව එක දිගලා තිබුණාට මහින්දගේ අර එක එක බිඳුව තිබුණාට අපිට මතක තියාගන්න බෑ නේද? රනිල් මහින්ද ඒ වගේ නමක් අපිට ටක් ගාලා මතක තියාගන්න ලේසි. මේ වගේ එකකුත් මොකක් හරි සයිට් එක google.lk කියන එක මිනිස්සුන්ට මතක තියාගන්න ලේසි. පරිගණකයට ඒක හරි අමාරුයි. පරිගණකයට බෑ මේ නමකින් සර්ච් කරන්න. එතකොට වෙන්නේ මේ google.com මේ google.lk කියන එක ටයිප් කරලා එන්ටර් කරාම මේක වෙන්නේ මේක ඉස්සෙල්ලාම යනවා මේ DNS සර්වර් එකට. domain name server කියන එක. මෙතකොට මේ DNS සර්වර් එකේ තියෙනවා මේ domain ලෝකේ තියෙන සියලුම domains වල නම් ටික. මෙතන තියෙනවා google.lk ඒකට අදාළ IP address මොනවද? මෙතන තියෙන domain name එක, මෙතන තියෙන IP එක. මේම ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා මේක ගැහුව ගාම ඉස්සෙල්ලා DNS සර්වර් එකෙන් ගිහින් මෙන්න මේ ටේබල් එකෙන් බලලා google.lk කියන එකේ IP address එක මොකක්ද කියලා. ඒ IP address එක අරගෙන මේක අරන් ගිහින් තමයි මේක අදාළ Google මේ එකේ වෙබ් සර්වර් එක කොහෙද තියෙන්නේ කියලා බලලා මේ වෙබ් සර්වර් එකේට අදාළ හෝම් පේජ් එක අපිට ලෝඩ් කරන්න අපේ බ්‍රවුසර් එකේ. ඒක එහෙම හදලා තියෙන්නේ මිනිසුන්ට ලේසි අපිට වචනයකින් මතක තියාගන්න. අපිට නම්බර්ස් හරියට හරි අමාරුයි. නම්බර්ස් එක බිඳුව කොහොමත් හරි අමාරුයි. එක බිඳුව දැන් මොකක් හරි ඇඩ්‍රස් එක එක බිඳුව එක මේ වගේ තියෙන වෙබ්සයිට් තියෙනවා කියනවා. ඔහොම මතක තියාගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් කරන්න බෑ අපිට. මේ කියන්නේ අපි කියමුකෝ satosa.lk මේ තියෙන්නේ sirasa.lk කියමු. මේ දෙක මතක තියාගන්න ටක් ගාලා ලේසි. මේකක් මතක තියාගන්න බෑ. එක ඒවා කීයක් තියෙනවද? මේකේ පැටර්න් එක මොකක්ද? ඒ වගේ දේවල් ප්‍රැක්ටිකල් කරන්න අමාරුයි. ඉතින් අපි මිනිස්සු දියුණු කරේ අපිට පහසු වෙන්න මේ DNS සර්වර් එකක් අතරමැද දැම්මා. ඒගොල්ලෝ කරනවා මේ අපිට අපහසු කාර්යය කරලා දෙනවා මගදී. ඔන්න ඕකයි DNS සර්වර් එකෙන් වෙන්නේ. කියන්නේ මිනිස්සුන්ට අමාරු දේ, ඉලක්කම් මතක තියාගන්න අමාරු දේ, එක බිඳුව මතක තියාගන්න අමාරු දේ පහසු කරා. ඉතින් IP address වලදී ওই දේම තමයි අපි කරනවා. ඒ වගේ දෙයක් අපි සිදු කරනවා මිනිස්සුන්ගේ පහසුව තකා. මම ඒක ඉස්සරහට කියන්න. දැන් අපි ඉගෙන ගත්තේ
IPv4 ගැන තමයි දැන් මම අපි ඉගෙන ගන්න යන්නේ v4. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් version 4. version 6 එක තියෙනවා version 6 එක අපි පොඩ්ඩක් ඉගෙන ගන්නවා. දැන් අපි ඉගෙන ගන්න IPv4 ගැන version 4 ගැන. හරිද? හරි. ඒකෙදි මෙන්න මෙහෙම සංකල්පයක් ඉගෙන ගන්න ඕන ඔක්කොටම කලින්. දැන් මම කිව්වා මැෂින් එකක් දාන්න එක බිඳුව වෙන්නේ කියන එක මම කියලා දුන්නා. කරන්ට් එක යනවා එනවා. ඒක දන්නවා මැප් කරගත්තොත් හරි ඒකත් හරි මිනිසුන්ට ලේසි. එක්ක ඉලක්කම් වෙන්න පුළුවන් නැත්නම් නමකින් හරි. මෙතනදී ඕගොල්ලෝ මේකෙදි සංකල්පයක් යොදා ගන්න එක බිඳුව. ඒ කියන්නේ මේ කරන්ට් එක යනවා නෑ කියන එකනේ. මේකට පරිගණක විද්‍යාඥයෝ නමක් දුන්නා බිට් එකක් කියලා. මොකද්ද කියන්නේ බිට් එකක්. බිට් එකත් අර මේ දෙයයන් වහන්සේ වගේ එක වෙන්න පුළුවන් බිඳුව වෙන්න පුළුවන්. කියන්නේ මූල අර මේ මොකද්ද මේ අවස්ථා දෙකක පෙනී සිටින්න පුළුවන්. කෙනෙක් බිට් එකක් කියන්නේ එක කිව්වොත් වැරදි. කෙනෙක් බිට් එකක් කියන්නේ බිඳුව කිව්වොත් ඒත් වැරදි. බිට් එකක් කියන්නේ එක වෙන්නත් පුළුවන් බිඳුව වෙන්නත් පුළුවන්. නේද? එතකොට බිට් එකක එක බිට් එකක අවස්ථා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එක බිට් එකක් ගත්තොත් අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ බිට් එකක් ගත්තොත් එයා බිට් එක වෙන්නත් පුළුවන් නැත්නම් බිඳුව වෙන්නත් පුළුවන්. එක බිට් එකක් ගත්තොත් අවස්ථා දෙකක් තියෙනවා. බිට් දෙකක් ගත්තොත් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ දැන් දන්නවා බිට් දෙකක් ගත්තොත් අවස්ථා කීයක් තියෙන්න පුළුවන්ද? මේකෙදි මේ අවස්ථා කියන්නේ වෙන්න පුළුවන් සියලුම අවස්ථා. වෙන්න පුළුවන් සියලුම අවස්ථා. වෙන්න පුළුවන් සියලුම අවස්ථා ගැන ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන O level ගණන් වල ධාතු කැටය අපි කියමුකෝ ධාතු කැටයක් උඩ දැම්මහම අපි කියමු ධාතු කැටයක් දෙපාරක් උඩ දානවා. ධාතු කැටයක් උඩ දාලා දෙවෙනි පාරක් ධාතු කැටය උඩ දානවා. උඩ දාලා ඒ ධාතු කැටේ එකතුව දෙකට වැඩි අවස්ථා මොකක් හරි වෙන්න පුළුවන් අවස්ථාවම ධාතු කැටයක් උඩ දැම්මහම ධාතු කැටේ පැති කීයක් තියෙනවද? 6යි. වෙන්න පුළුවන් සියලුම අවස්ථා වැටෙන්න පුළුවන් සියලුම අවස්ථා මොනවද? 1 2 3 4 5 6. ධාතු කැටයක් එකපාරයි උඩ දාන්න. ඒ වුණාට මට කියන්න කාටවත් නිශ්චිත කියලා කියන්න බෑ ධාතු කැටේ වැදෙන්නේ දැන් 1. නෑ 2මයි වැටෙන්නේ. එහෙම කියන්න බෑ. ධාතු කැටේ 1 වැටෙන්නත් පුළුවන්, 2 වැටෙන්නත් පුළුවන්, 3 වැටෙන්නත් පුළුවන්, 4 වැටෙන්නත් පුළුවන්, 5 වැටෙන්න, 6 වැටෙන්න. දැන් කාසිය ටොස් කරන්නේ ඒකනේ. ටොස් එක කොයි පැත්තට වැටෙයිද දන්නේ නැහැ. ටොස් කරන්නේ අපිට කියන්න බෑ මේ මොකක්ද ඒක නෝනද මොකද්ද කියන්නේ එක මොකක් හරි කමන්නේ නෝනද හරි මොකක් හරි තියෙනවනේ හෙඩ්ද ටේල්ද කියලා කියනවනේ හෙඩ් පැත්ත වැටෙයිද ටේල් පැත්ත වැටෙයිද හෙඩ් කියන්නේ අර මනුස්සයාගේ රූපේ තියෙන පැත්ත නැත්නම් ටේල් කියන්නේ අනිත් පැත්ත හෙඩ් එක වැටෙයිද කෙනෙකුට කියන්න පුළුවන් හෙඩ් එකම වැටෙයි කියලා ඒ වුණාට අපිට කිව්වොත් ටොස් කරොත් වැටෙන්න පුළුවන් සියලුම අවස්ථා කිව්වම අවස්ථා දෙකක් තියෙනවා නේ අවස්ථා වෙන්න පුළුවන් සියලුම අවස්ථා හෙඩ් එක නැත්නම් ටේල් එක. ඒ වගේ තමයි බිට් එකක් ගත්තොත් මේක එක වෙන්න පුළුවන් එක බිඳුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ බිට් එකකදී එක වෙන්න පුළුවන් බිඳුව වෙන්න පුළුවන්. බිට් දෙකක් ගත්තොත් අවස්ථා කීයක් වෙන්න පුළුවන්ද? අවස්ථා 4ක් වෙනවා. බිට් දෙකක් ගත්තොත් එක බිට් එකක බිඳුව වෙන්න පුළුවන් අනිත් බිට් එක බිඳුව වෙන්න. මේ තියෙන සියලුම අවස්ථා මීටේ අවස්ථා නැහැ. බිට් දෙකක් ගත්තොත් ඔය වෙන්න පුළුවන් අවස්ථා 4යි තියෙන්නේ. ඊට එහා කොහොමත් අවස්ථා නැහැ. අර මේකේ වගේ එක්ක බිඳුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පළවෙනි බිට් එක මේ දෙවෙනි බිට් එක. පළවෙනි බිට් එකත් බිඳුව වෙන්න පුළුවන් දෙවෙනි බිට් එක බිඳුව වෙන්න පුළුවන් එක අවස්ථාවක්. අනිත් අවස්ථාව තමයි පළවෙනි බිට් එකක් බිඳුව වෙන්න පුළුවන් අනිත් දෙවෙනි බිට් එක වෙන්න පුළුවන්. නැත්තම් පළවෙනි බිට් එක වෙලා දෙවෙනි බිට් එක බිඳුව වෙන්න පුළුවන්. අයි බිට් එකක් වෙන්න පුළුවන් එකයි බිඳුව විතරයි. වෙනස් වෙන්න බෑ. නැත්තම් වෙන්න පුළුවන් දෙකම එක වෙන්න පුළුවන්. මේ අවස්ථා 4යි තියෙන්නේ. මීට එයා වෙන්න පුළුවන් කිසිම අවස්ථාවක් නැහැ. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවා මේක කැල්කියුලේට් කරලා ගන්න හැම වෙලේම දෙකේ බලයක්. දෙක කියන පාදයෙන් මෙතෙන්ට දානවා බිට් ගාන. මෙතනද බිට් ගාන දානවා. දෙකේ බලයක් විසින් ගන්න. බිට් 2යි නම් දෙකේ දෙවෙනි බලය 4යි. බිට් 3ක් නම් වෙන්න පුළුවන් සියලුම අවස්ථා 8යි. බිට් 4ක් නම් 16යි. ඔන්න ඔහම දෙකේ බලයක් විදියට බිට් ගාන දැම්මාම ඒක වෙන්න පුළුවන් සියලුම අවස්ථා අපිට හොයාගන්න පුළුවන්. ඊට එහා අවස්ථා නැහැ.
ඕක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඕක ඉස්සෙල්ලා දැනගන්න ඕනේ බිට් එකක් ගත්තොත් එක බිට් එකක් ගත්තොත් අවස්ථා දෙකයි, දෙකක් ගත්තොත් 4යි, තුනක් ගත්තොත් 8යි. ඒ වගේ මේ කීයද දෙකේ 8ක් ගත්තොත් කීයද 256යි. ඒ වගේ වෙන්න පුළුවන් අවස්ථා ටික ඉස්සෙල්ලා ඔලුවට දාගන්න ඕනේ බිට් ආවොත් කොහොමද වෙන්නේ කියන එක. ඕක ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ දැන්ටත් දන්නවා. ඒ වුණාට දැන් හරියට ක්ලියර්ලි දැනගන්න බිට් එකක් ගත්තොත් එක බිට් එකක් ගත්තොත් අවස්ථා දෙකයි. දෙකක් ගත්තොත් අවස්ථා 4ක් තියෙනවා. වෙන්න පුළුවන් අවස්ථා 4ක් ගැන කියන්නේ. හරිද? අපි මේ දැන් කරා යන්නේ IPv4. IPv4 ඇඩ්‍රස් ගැන මම දැන් ඔය කියාගෙන යන්නේ බිට් එකක් වෙන්න පුළුවන් අවස්ථා ගැන. ඒක දැන් ඔළුව දාගත්තා. හරි. අපි බලමු ඉස්සරහට කොහොමද කරන්න කියන එක. දැන් මම කියලා දෙනවා IPv4 ඇඩ්‍රස් එක ෆෝමැට් එක. ෆෝමැට් එකක් කියන්නේ මොකද්ද? ඒකේ ආකෘතිය. ෆෝමැට් එකක් කියන්නේ ආකෘතිය. දැන් මිනිස්සෙක්ගේ ආකෘතියක් කිව්වොත් මට අඳින්න කිව්ව මිනිස්සෙක්ගේ ආකෘතියක් එයාගේ ඔළුව ඇඳලා ඒ විදිහට ඇඳලා එහෙමනේ අඳින්නේ. බල්ලෙක් විදිහට මිනිහෙක් අඳිනවද මිනිස්සෙක්ගේ ආකෘතියක් අඳින්න කිව්ව කකුල් හතරක් දාලා නෑනේ. කොමන්ලි හැම මිනිහටම එක විදිහට පිහිටන්නේ ඔළුව ඒ විදිහට පිහිටගෙන යන්නේ. ඒතර ෆෝමැට් එකක් කියන්නේ කොමන්ලි අපි අයිඩෙන්ටිෆයි කරලා දෙන දෙයක්. ඒතකොට මම හදන්නේ මේ IPv4 ඇඩ්‍රස් එක ෆෝමැට් එකක් දෙන්න. කොමන්ලි දෙන ෆෝමැට් එකක් දෙන්න. මේකෙදි දැනගන්න ඕනේ IPv4 එකේදී මෙන්න මේ ඩොට් 3ක් තියෙනවා. IPv4 ඇඩ්‍රස් එක මේ ඩොට් 3ක් තියෙනවා ඇඩ්‍රස් එක. අනිවාර්යෙන් වැලිඩ් IP ඇඩ්‍රස් එක ඩොට් 3ක්මයි තියෙන්නේ. 4ක් වෙන්නත් බෑ, දෙකක් තියෙන්නත් බෑ. ඉස්සෙල්ලාම දැන් අපි දන්නවනේ මිනිස්සෙක් අපි බල්ලෙක් දැක්කම අඳුර ගන්නවා ටක් ගාලා මූ බල්ලෙක් කියලා. මොකක් හරි හේතුවක් අපි දන්න හින්දානේ කලින් අපි ඉගෙනගෙන තියෙන බල්ලෙක් කියන එක දැනගෙන තියෙනවා. දැන් දැක්කම අඳුර ගන්න පුළුවන් ටක් ගාලා. අලියෙක් දැක්කම අලියෙක් අඳුර ගන්නවා. IP ඇඩ්‍රස් එකක් IPv4 ඇඩ්‍රස් එකක් මේක ඇත්ත IPv4 ඇඩ්‍රස් එකක්ද කියලා අඳුර ගන්න පළවෙනියෙම බලන්න ඕනේ මෙයාගේ ඩොට් 3යිද තියෙන්නේ කියන එක ෆස්ට්. හරිද? ඊට පස්සේ මෙන්න මේ අතර 3යි 4යි 5යි 6යි 7යි 8යි 1 2 3 4 5 6 7 8යි මේ තියෙන්නේ මේ x වලින් කියන්නේ එක බිට් එකක් රිප්‍රසන්ට් කරනවා. එක බිට් එකක් තමයි මේ කතරෙකින් නියෝජනය කරන්නේ. එක බිට් එකක් කියලා මම ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? එක්ක බිඳුව එන්න පුළුවන් ඔතෙන්ට එක්ක එක එන්න පුළුවන්. ඒතකොට මේ කතරෙන් වෙන්න පුළුවන් මොකද්ද? එක්ක බිඳුව එන්න පුළුවන් එතෙන්ට නැත්තම් එක වෙන්න පුළුවන්. මම කියවනේ බිට් එකකට අවස්ථා දෙකක් තියෙනවා. කතරයක් කියන්නේ එක බිට් එකක්. එතකොට මෙතන බිට් 8ක් තියෙනවා. මෙතන 8 බිට් තියෙනවා. එතකොට එක කතරයක් කියන්නේ එක්ක මෙතන කාට හරි කියන්න පුළුවන් මෙතන බිඳුව නැත්තම් එක වෙන්න පුළුවන්. ඔය වගේ බිට් 8ව 4ක් තියෙනවා. 3 4 5 6 7 8 හරි. මෙතනත් බිට් 8යි මෙතනත් බිට් 8යි මෙතනත් බිට් 8යි මෙතනත් බිට් 8යි බිට් 8 ඒවා 4ක් තියෙනවා ගොඩවල් 4ක් ඒක ඩොට් 3කින් වෙන් කරලා තියෙනවා. මෙතන බිට් 7ක් වෙන්නත් බෑ 8ක් වෙන්නත් බෑ මේ 9ක් වෙන්නත් බෑ. හරිද? එතකොට IPv4 මේව එකක ඉස්සෙල්ලා ෆෝමැට් එක 8 බිට් තියෙන්න ඕනේ. ඩොට් 3කින් වෙනස් වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ 8 බිට් එකකට කියන තව නමක් තියෙන ඔක්ටට් එකක් කියලා. ඔක්ටට් එකක් 8ක් කියන අදහස. ඔක්ටට් එකක් කියලා කියනවා. හරි. ඒ කියන්නේ මම කිව්වා මේ x එකක් කියන්නේ බිට් එකක්. එතකොට බිට් එකට එක බිඳුව වෙන්න පුළුවන්. අපි කියමුකෝ මම එකක් ලියනවා. මේ x එකට මට හිතන එකක් මම ලියනවා. මෙතන එක වෙන්න පුළුවන්. මම හිතනවා මෙතන බිඳුව, ආයි මෙතන එක, ආයි මෙතන බිඳුව, ආයි මෙතන බිඳුව, එක බිඳුව එක. වෙන්න පුළුවන් නේ. කතරයක් කියන්නේ එක්කෝ එක වෙන්න පුළුවන් බිඳුව වෙන්න. මම මෙතන හිතුවා මේ කතරේ කියන්නේ එක. මේ දෙවෙනි කතරේ කියන්නේ බිඳුව. තුන්වෙනි කතරේ කියන්නේ එක කියලා මට හිතන විදිහට ලිව්වා. බිට් 8ක් ලියලා තියෙනවා. මම කිව්වා මේක මිනිස්සුන්ට මතක තියාගන්න අමාරුයි.
ඕක මිනිස්සුන්ට මතක තියාගන්න අර මං කියේ Google එක google.lk කියන එක හරි මොකක් හරි නමකින් මතක තියාගන්න එක ලේසි. ඒක IP address එක තියාගන්න හරි අමාරුයි IP ලිපිනයක්. මේකෙත් ওই ප්‍රශ්නේ තමයි. දැන් මේ IP ලිපිනයක් ගත්තට මේ විදිහට මතක තියාගන්න අමාරුයි. මුලදී ඕක තිබුණා දෙවනු වෙද්දි මිනිස්සු කල්පනා කරා මේක අපිට ෆැමිලියර් නෑ අපිට මේක අමාරුයි. මේක කොහොමද අපිට ලේසි විදිහට මැප් කරගන්නේ? දැන් එක බිඳුව හරි කම්පියුටර් කතා කරන තැන ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේක බලා ගන්න තියාගන්න හරි අමාරුයි. මිනිහට අමාරුයි. මිනිසුන්ට අමාරුයි. ඒකට සොලියුෂන් එකක් හදාගත්තා ජාල ඉංජිනේරුවෝ මේක 10 පාදයට හරවනවා. 10 පාදය කියන්නේ දැන් අපි භාවිතා කරන 10 පාදය කියන්නේ භාවිතා කරන නම්බර්ස්. අපි කියන්නේ 1560. මේක අපි ලියන්නේ 10 පාදය කියලා. ඒ කියන්නේ මේක 10 පාදය. අපි සාමාන්‍ය භාවිතා කරන ඉලක්කම් 10 පාදය. අපිට මේක හරි ලේසි මතක තියාගන්න. මේකට මේ වගේ නම්බරයක් තිබුණා නම් ටක් ගාලා මතක තියාගන්න ලේසි. ඉතින් ඒ හින්දා මෙන්න මේක පරිගණකයට ලේසි වුණාට මතක තියාගන්න එයා දන්න වුණාට අපිට බෑ. ඒ හින්දා අපිට මේක කොහොම හරි ක්‍රමයකින් 10 පාදයට මැප් කරගත්තා නම් කේස් එක ඉවරයි. ටක් ගාලා මතක තියාගන්න පුළුවන්. එහෙනම් මේක 10 පාදයට හරවන මුලින්ම ඉගෙන ගන්න ඒකයි. බයිනරි නම්බර්ස් කොහොමද දෙකේ පාදේ ඒවා කොහොමද 10 පාදයට හරවන්නේ කියලා ඔබ සිලබස් එක ඉගෙන ගන්න මුලදී. මුලදීම කරන්නේ ඕවනේ. 10 දැන් 10 පාදයක දෙකේ පාදයට හරවන්නේ මුලින්ම ඉගෙන ගන්න එහෙමනේ. කොහොමද 10 පාදයක දෙකේ පාදයට හරවන්නේ? අපි කියමුකෝ 25 කියලා. දෙකේ පාදයට හරවනවා නම් දෙකෙන් බෙදාගෙන යනවා. දෙවරක් කීයද? 12 24යි ඉතුරු 1යි. දෙවරක් 6 12යි ඉතුරු 0යි. දෙවරක් 3 ඉතුරු 0යි. දෙවරක් 1 2යි ඉතුරු 0යි. මේක යට ඉඳන් උඩට ලියනවා. ලියලා 1.0.1 මේක දෙකේ පාදේ. කොහොමද දෙකේ පාදයට හරවන්නේ? අපි බලනවා දැන් දෙකේ පාදයේ ලියපු එක 10 පාදයට හරවලා මේක එනවද කියලා. කොහොමද 10 පාදයට හරවන්නේ? ඔයගොල්ලෝ දන්නවා. 10 පාදේ හරවන්න. දෙකේ පාදයක 10 පාදයට හරවන්නේ දෙකේ බලය. දෙකේ බිඳුවේ ඉඳන් දෙකේ බල ලියාගෙන ගිහින් එකතු කරනවා. මෙතන පටන් ගන්න දෙකේ බිඳුවෙනි බලය. මෙතන දෙකේ එකවෙනි බලය. මේක 1 2 3 4 5ක් තියෙනවා. මම පොඩ්ඩක් එහායින් ලියා ගන්නම්. 1.0.1 දෙකේ බිඳුවෙනි බලය ඊට පස්සේ දෙකේ එකවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙකේ තුන්වෙනි බලය 0 1 2 3 4 දෙකේ හතරවෙනි බලය ලියාගත්තා. දෙකේ බලවලින් ලියාගත්තා බිඳුවේ ඉඳන්. ලියලා මෙතන තියෙන මේ බිට් එකෙන් වැඩි කරනවා. මෙතන 1 මෙතන බිඳුව මෙතන බිඳුව මේක දන්න දේවල් ලා මම මේ නිකන් මතක් කරන්නේ දන්නේම නැති කෙනෙක් ඉන්නවනා 1 දාලා මේ ටික එකතු කරනවා. එකතු කරනවා. දෙකේ බිඳුව ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. ලක්ෂයක බිඳුවෙනි බලය ගත්තත් 1යි. තේරුණාද? බිඳුවේ බිඳුවෙනි බලය සලකන්නේ බිඳුවේ හැර ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. එහෙනම් මෙතන 1 වැඩි කිරීම 1 ධන. දැන් බිඳුවෙන් වැඩි කරගත්තාම ලක්ෂ බිඳුවෙන් වැඩි කරත් බිඳුවනේ. මොන සංඛ්‍යාව බිඳුවෙන් වැඩි කරත් බිඳුව. යා ඉතින් මේවා අපි හද ඉන්නේ නැහැ දැන්. ලක්ෂ බිඳුවෙන් වැඩි කරත් බිඳුවයි. එහෙනම් මේක අපි සලකන්නේ මෙතන බිඳුවයි. මෙතනත් බිඳුවයි. මෙතනත් බිඳුවයි. මෙතන දෙකේ හතරවෙනි බලය. දෙකේ හතරවෙනි බලය ගන්නෙ කොහොමද? දෙක හතර පාරක් වැඩි කරනවා කියන එකදනේ. දෙවරක් දෙක 4යි, හතරක් දෙක 8යි, අටක් දෙක 16යි. නේද? 16යි. එතකොට මෙතන වැරදි නේද? 3ට 3 දෙකෙන් එකද ඉතුරු එකක් එනවා. මගේ වැරද්ද. හරි. 3 දෙකෙන් බෙදුවාම දෙකේව 1යි ඉතුරු 1යි. එතකොට මෙතන එකක් එනවා. හරිනේ. 2 3ක් එනවා. හරිනේ. පල්ලෙහා ඉඳන් ලිව්වහම මෙතන 1 ඊට පස්සේ මෙතන 1 එන්න ඕනේ. එතකොට දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙවරක් දෙක 4යි, හතරක් දෙක 8යි. 8යි. 16යි 8යි 24යි 1යි 25යි. මගේ මෙතන වැරද්දක් තිබුණා. මෙතන 1 එන්න ඕනේ ඈ. මේ 3 දෙකෙන් බෙදුවාම දන්නවනේ. දෙවරක් 1යි 2යි ඉතුරු 1යි. හරි. එතකොට දෙකේ පාදය එකක් 10 පාදයට හැදුවාම හරි. දෙකෙන් බෙදුවාම මේ පැත්තට එනවා මේ පැත්ත එක මේ පැත්තට ගන්නත් පුළුවන්. එතකොට ලේසි මිනිස්සයාට ලේසි
10 පාදය 10 පාදය හදා ගන්න. දැන් ඒක තමයි ඔයගොල්ලෝ මුලින් ඉගෙන ගන්න. මුලින් ඉගෙන ගන්න මේ සිලබස් එකේම දෙකේ සංඛ්‍යා 8 සංඛ්‍යා 16 ඒවට කන්වර්ට් කරන්න ඉගෙන ගන්නවා. ඔය සිලබස් එක ඉගෙන ගන්නවා. ඉතින් මේ ප්‍රශ්නේ හින්දා මේක මිනිහට අමාරු හින්දා මේක ඉගෙන ගත්ත 10 පාදයට හදා ගන්න. එතකොට මේකෙදි 10 පාදයට හදාගද්දි අපිට පුළුවන් දෙකේ බිඳුව ඔහම ලියලා මේක හදා ගන්න. එතකොට මේකෙදි උපරිම සහ අවම සංඛ්‍යාවක් තියෙනවා 10 පාදේ ගන්න පුළුවන්. එතකොට මේ ඔක්ටේට් එකකට ගන්න පුළුවන් අවමගය වෙන්නේ මේ ඔක්කොම 8 බිඳුව වුණොත්. මේ 8ම බිඳුව වුණොත් 3යි 6යි 7යි 8යි. මේක තමයි මේ 8 බිට් එකකට ගන්න පුළුවන් අවමගය. ඔක්කොම බිඳුව වුණොත් මේකට ගන්න පුළුවන් උපරිම අගය වෙන්නේ ඔක්කොම එක වෙන්න ඕනේ 3 4 5 6 7 8 මේ ඔක්කොම එක වුණොත් මේකට ගන්න පුළුවන් විශාලම අගය. එතකොට මේකේ අර විදිහට දෙකේ පාදයෙන් ලිව්වත් එන්නේ 10 පාදයෙන් එන්නේ බිඳුව. මේක ගත්තොත් දෙකේ පාදයෙන් අර බිඳුව එක ඔන්නෝම වැඩි කරලා ගත්තොත් මෙතෙන්ට එනවා 255ක්. එතකොට මේ ඔක්ටේට් එකකට ගන්න පුළුවන් උපරිම අවමාගය බිඳුවයි උපරිමාගය 255යි. මේ හැම තැනටම එන්නේ 10 පාදයෙන් ගත්තොත් මේ දෙකේ පාදයේ තියෙන ඒවා කන්වර්ට් කරලා අවමාගය බිඳුවයි උපරිමාගය 255යි. ඔය ටික ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලෝ දැන් දන්ටමත් දන්නවා. ඒ කියන්නේ මේකට මේ 8 බිට් එකකට ගන්න පුළුවන් අවමාගය බිඳුවයි උපරිමාගය 255යි. ඒක ගන්නේ දෙකේ පාදේ අපි බිඳුව දාලා මේ විදිහට වැඩි කරලා ගන්නවා. ඔක්කොම එක දාලා ගත්තොත් ඒකට වෙන්න පුළුවන් උපරිමාගය ගන්නවා. උපරිමාගය. හරි? හරි. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා නේද? එක බිට් එකකට මේ දෙක දෙකක් මේ දෙක සමහරු පටල ගන්නවා. මම දැන් ඉස්සෙල්ලා කිව්වේ එක මේ දෙක වෙනස හොඳට මතක තියාගන්න. එක බිට් එකක් ගත්තොත් ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. වෙන්න පුළුවන් අවස්ථා දෙකයි. බිට් දෙකක් ගත්තොත් දෙකේ දෙවෙනි බලයේ අවස්ථා 4යි. බිට් තුනක් ගත්තොත් ඒකේ බලය 8යි. මේ කියන්නේ මේක නෙමෙයි. මේ කියන්නේ මේ තියෙන්නේ දෙකේ පාදයේ එකක් 8 පාදයට හරවන එක විතරයි. මේකයි වෙනස්. මේ කියන්නේ දෙකේ පාදයේ තියෙන එක 8 පාදයට හදද්දි දෙකේ බිඳුවේ බලයේ ඉඳන් ලියලා ඒක 10 පාදයට කන්වර්ට් කරනවා. මෙතන කියන්නේ බිට් එකක් තිබුණොත් වෙන්න පුළුවන් අවස්ථා ගන්න. ওই දෙක වෙනස්. ওই දෙක හරියට මතක තියාගන්න. ගොඩක් අය පටල ගන්නවා. සමහර අය දන්නේ නැහැ මොකද්ද වෙන්න පුළුවන් අවස්ථා ගන්නම. මොකද මේක ඉස්සරහට ඕන වෙනවා. මේක ක්ලියර්ලි ඕන වෙනවා මොකද්ද වෙන්න ඕන කියන අවස්ථාව. මේකෙදි කරන්නේ දෙකේ පාද එකක් අපේ මේ පරිහරණය අර මම කිව්වේ Google එක මතක තියාගන්න ලේසි. ඒ වගේ මේක 10 පාදයට හරව ගන්නවා. මෙතන දෙකේ බලයක් කියන එක අදහස් කරන්නේ මේක කරන්නේ මේ කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාව 10 පාදයට හරවන එක තමයි දෙකේ බිඳුවේ ඉඳන් දාලා එකතු කරලා යන්නේ. මෙතන කරන්නේ බිට් ගාන තියෙනවා නම් දෙකේ පාදයෙන් බිට් එක මෙතෙන්ට දාලා වෙන්න පුළුවන් අවස්ථා ගාන කරන එක. ওই දෙක. ওই දෙක ක්ලියර්ලි මේ ඔළුවට දාගන්න ඕනේ. එතකොට ඔන්න IPv4 ඇඩ්‍රස් එකක ෆෝමැට් එක .3යි බිට් 8ක් තියෙනවා ඒ අතරතුර. ඒකෙදි එක බිට් එකකට ඔක්ටේට් කියලාත් කියනවා. ඒ ඔක්ටේට් එකට ගන්න පුළුවන් අවමගය බිඳුවයි උපරිමාගය 255යි. ඒ 255යි බිඳුවයි කියන්නේ මේ දශමයේ අපේ භාෂාවෙන් කියන එක. මේ තියෙන්නේ 10 මේ කියන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් අපිට මිනිසාට හුරු භාෂාවෙන් කිව්වොත් තමයි බිඳුවයි 255. පරිගණකයේ භාෂාවේ බිඳුවකින් කිව්වොත් මේකේ අවමගය තමයි බිඳුව 8 3 4 5 6 7 8. ඒකේ උපරිමගය තමයි එක ඒවා 3 4 5 6 7 8. මේ කියන්නේ 10 පාදයෙන් මේ කියන්නේ දෙකේ පාදයෙන්. දෙකේ පාදයෙන් 10 පාදයෙන් කිව්වොත් බිඳුව තමයි අවමගය උපරිමගය 255. දෙකේ පාදයෙන් කිව්වොත් බිඳුව 8 නැත්තම් බිඳු එකේ 8. එතකොට මේ දෙක අතරතුර ඕනම සංඛ්‍යාවක් එන්න පුළුවන්. බිඳුව නම් ඊට පස්සේ 1 එන්න පුළුවන්, 2 වෙන්න පුළුවන්, 3 එන්න පුළුවන්, 5 10 ඕන එකක් එන්න පුළුවන්. මේකෙත් මේ කම්බිනේෂන් දෙක අතර ඕන දෙයක් එන්න පුළුවන්. අපි අර බිට් දෙකක් ගත්තාම ගත්තේ වෙන්න පුළුවන් අවස්ථා.
මේ තියෙන උපරිම අගය කියලා ගත්තා මේ උපරිම අගය මේ අවම අගය මේ බිට් දෙකකදී. ඉතින් මේ අතරමැදි අවස්ථාවක් තව තියෙනවා. මේකේ අතරමැදි තව දෙකයි තියෙන්නේ. මෙතන 8ක් ගත්තොත් දෙකේ 8 වෙනි ඵලය කියන්නේ 256 වාරයක් තියෙනවා අවස්ථා. බිට් 8ක් ගත්තොත් වෙන්න පුළුවන් අවස්ථා මේ බිට් 4ක් බිට් 2ක් ගත්තොත් වෙන්න පුළුවන් අවස්ථා 4යි. දෙකේ දෙවෙනි බලය. මෙතන බිට් 8ක් තියෙනවානේ. එතකොට මේ බිට් 8 පැටර්න්ස් ඒ කියන්නේ මේ 0 1 2 3 4 5 6 7 8 මේ අවමාගය මේ උපරිමගේ යටටම දාමු 2 3 4 5 6 7 8 මේ වගේ හිතන්න මේකට ආවා මේ අවමාගය ගත්තා. ඉතින් මේ අතරතුර මේ වගේ වෙනස් වෙන්න පුළුවන් අවස්ථා මේක 256 නම් මෙතෙන්ට දෙකක් යනවා මේ එකක්. මෙතන මේ අතරතුර තව 254ක් තියෙන අවස්ථා. තේරුණාද කිව්වද? 254ක් තියෙනවා. මොකද 256 වෙන්න පුළුවන් සියලුම අවස්ථා. එතකොට මේකේ මුල් මේක අපි ලියලා තියෙන අග මේක ලියලා තියෙන. මේ දෙක අඩු කරොත් මේ අතර තව පැටර්න්ස් මේ බිඳු එක මාරු වෙවි යන අවස්ථා. අපි කියමු මෙතන ගෑනු පිරිමි දෙපාර්ශවයක් ඉන්නවා. ගෑනු පිරිමි ගෑනු 8යි පිරිමි 8යි ඉන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ ගැහැණුම 8 දෙනෙක් එක විදිහට ඉන්නවා. මේ පිරිමි 8 දෙනෙක් ඉන්නවා. එතකොට මේ අතර ගැහැණු පිරිමි අතර මේ පැටර්න්ස් තව 254ක් තියෙනවා. දැන් මේකේ ගත්තොත් මේ දෙක අතර තව අවස්ථා දෙකක් තියෙනවා. ওই දෙක ක්ලියර් කරගන්න කොහොමද වෙන්නේ කියන එක. අපි තව ඉස්සරහට යද්දි මම තව කියන්නම්. මෙතන කරේ අපේ ලේසියට තමයි මේ 10 පාදයට කන්වර්ට් කරා. ඒතර බිඳුව 255යි. ඒ අතරතුර බිට් වලින් ගත්තොත් පැටර්න්ස් ඕ විදිහට තියෙනවා අවස්ථා දෙකකදී. මම ඔක තව කියන්නම් ඉස්සරහට මේ දෙක හරියට ගොඩක් අයට මේක පටල ගන්න හින්දා. මේක මතක තියාගන්න එපා මෙතන පැටර්න්ස් කියලා. මෙතන මේක 10 පාදයට හදනවා කියලා මෙතන දෙකේ 8 වෙනි බලය 256 කියලා ගන්න එපා. මේක 10 පාදයට හරවන්නේ දෙකේ බිඳුව බලයේ ඉඳන් 1 2 එහෙම ලියලා ඒක එකතු කරලා තමයි 10 පාදයට කන්වර්ට් කරගන්නේ. ඒ වුණාට ඒ කියන්නේ මෙතන තියෙන ඉලක්කම 10 පාදයට හරවනවා. ඒ කියන්නේ මේ වුණාට මෙතන වෙන්න පුළුවන් අවස්ථා ගන්න හොයන්න තමයි දෙකේ ඒ බිට් ගාණෙන් වැඩි කරලා 256ක් තියෙනවා කියලා ගන්න. ඒක එකක් මේක එකක්. දැන් මෙතනට තියෙන පැටර්න් එක මෙතෙන්දි තියෙන පැටර්න් එක සමහර වෙලාවට 0.1.1 මේක අවස්ථාව. ඒක මේක 10 පාදයට හරවලා මෙතන තියෙන 10 පාදේ ගන්න පුළුවන්. අර දෙකේ බිඳුවනේ බලි. තව අවස්ථාවක් එන්න පුළුවන් 1.1.1 මේක 10 පාදයට හදන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඒකේ තියෙන 10 ගන්න අපිට මතක තියාගන්න ලේසිකමට. ඒත් මෙතන තියෙන අවස්ථා ඔක්කොම කීයද කියලා බලද්දි ගත්තොත් 2 8යි 256ම තමයි තියෙන්නේ. ඒ 256 එක එක අවස්ථාවල 10 අගේ තමයි අපි අර දෙකෙන් වැඩි කර හොයන්නේ. බිට් 8ක වෙන්න පුළුවන් අවස්ථා 256ක් තියෙනවා. ඒ 255 අවස්ථා එක එක අවස්ථාවල පැටර්න් එක එක විදිහට තියෙන්නේ මේ බිට්ස් වෙනස් වෙවි. ඒ එක එක අවස්ථාවේ පැටර්න් එකේ 10 අගේ වැලියු එක හොයන්න තමයි අපි අර දෙකේ බිඳුවෙනි බලය කියලා ඒක වැඩි කර ගන්න. එතකොට එනවා අපිට ඒ අවස්ථාවේ 10 පාදයේ අගේ. ඒක තමයි අපිට මතක තියාගන්න ලේසි. බිට් 8ක වෙන්න පුළුවන් අවස්ථා 256ක් තියෙනවා. ඒ 256 එක එක පැටර්න් වල 10 පාදයේ අගේ හොයන්න තමයි මේ විදිහට කරන්නේ. මේ හොයන්නේ 10 පාදයේ අගේ හොයන්න. මේකේ හැම වෙලෙම තියෙන්නේ පැටර්න් 256ම තමයි. ওই දෙක දැන් ක්ලියර් වෙන්න ඕනේ. ওই දෙක හරියට ක්ලියර් කරගන්න ගොඩක් දේවල් එතකොට විසඳ ගන්න ලේසි. හරි. ඊට පස්සේ දැන් මම මේ දුන්නේ IPv4 version එකේ format එක. ඔයගොල්ලෝ විභාගෙදී දෙනවා සමහර වෙලාවට IP address එකක් දෙලා මේක valid IP එකක්ද නැද්ද කියලා කියන්න කියලා. කෙනෙකුට දෙන්න පුළුවන් 192යි 168යි 0.2. මේක valid IP එකක්ද කියලා කියනවා. දැන් එකපාරට මතක් වෙන්න ඕනේ දැන් මේ වගේ එකක් වෙද්දි මතක් වෙන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. මේක කියනවා හරි. මේක valid IP address එකක්ද? හරි. IP address ලියන්නේ 8 bit වලින්. එක්ක දෙකේ පාදයෙන් ලියන්න පුළුවන්. බිඳු ඒවයින් ලියන්න පුළුවන්. නැත්නම් 10 පාදයට කන්වර්ට් කරලා ලියන්න පුළුවන්. දැන් මේකෙදි හරි. පළවෙනි එකම .3 තියෙනවා. .3 තියෙනවා. එහෙනම් මේක ඕන එකක් හරි. එක පාර්ට් එකක් හරි. දැන් බලන්න ඕනේ මෙන්න මේ තියෙන වැලියු හරියද කියන. මේවට මේ දාලා තියෙන 10 පාදයේ වැලියු හරියද? දෙකේ පාදයෙන් කන්වර්ට් කරලා.
අපි දන්නවා මේ වයේදී වෙන්න පුළුවන් 10 පාදයේ අවමාගයේ බිඳුව උපරිමාගයේ 255. මේ එක බ්ලොක් එකක. මේකේ අවමාගයේ බිඳුව උපරිමාගයේ 255. මේකේ අවමාගයේ බිඳුව උපරිමාගයේ 255. මේක අවමාගයේ බිඳුව මේක 255. හරි. මේක 192 කියන්නේ මේ රේන්ජ් එකේ තියෙනවා. මේක හරි. මේකත් මේ රේන්ජ් එකේ තියෙනවා. මේකත් මේ රේන්ජ් එකේ තියෙනවා. මේකත් මේ රේන්ජ් එකේ. එහෙනම් මේක වැලිඩ් IP ඇඩ්‍රස් එකක්. ඔච්චර දඟලන්න ඕනේ නැහැ. හරියට මේක ප්‍රශ්නේ බහැලා කරන්න එහෙමයි. ඉස්සෙල්ලා දැක්කහම ඩොට් තුනෙන් වෙන් වෙනවා තියනවාද කියලා බලනවා. මේක බලනවා 10 පාදයෙන් මේක දීලා තියෙන්නේ. 10 පාදයෙන් දීලා තියෙන හින්දා 10 පාදයේ මේ රේන්ජ් එක කිව්වේ ඒකයි මම අවමාගයේ බිඳුව උපරිමාගයේ 255. මේක 10 බිට් එක 10 පාදයට කන්වර්ට් කරලා කිව්වේ. මේක බිට් වලින් දීලා තියෙන්න පුළුවන්. බිට් වලින් තිබුණොත් අපි බිට් එක කන්වර්ට් කරලා බලන්න ඕනේ හරියට පැටර්න් එක තියෙනවද කියන්නේ. හරි. හරි. එහෙනම් තව එකක් දුන්නොත් 132 10 බිඳුව 19. මේක වැලිඩ් IP ඇඩ්‍රස් එකක්ද? ඩොට් 3ක් තියෙනවා හරි. දැන් ටක් ගාලා බලනවා ඩොට් 3ක් තියෙනවා බලනවා මේක 0.255 අතර තියෙනවා. හැම එකම 0.255 අතර මේ ටික තියෙනවා. එහෙනම් මේක වැලිඩ් IP ඇඩ්‍රස් එකක්. තව එකක් දෙන්න පුළුවන් 192යි 210යි බිඳුව. හරි මේකේ ඩොට් 3ක් තියෙනවා. මේක 0.255 අතර තියෙනවා. මේක 255ට වැඩි 256. එහෙනම් මේක ආයි බලන්න දෙයක් නැහැ. මේක වැරදි. එතකොට ඕගොල්ලෝ බලන්න ඕන දේ ඔය ඔච්චරයි බලන්න තියෙන්නේ. මේක 1000ක් එක්සැම්පල් කරත් ඔය දෙක දන්නවනම් ඩොට් 3කින් වෙනස් වෙන්න ඕනේ. මෙන්න මේ රේන්ජ් එකේ තියෙනවා කියන එක අයිඩෙන්ටිෆයි කරගත්තොත් ඒක වැලිඩ් IP ඇඩ්‍රස් එකක්. මේකෙදි මේ දීලා තියෙන්නේ අපිට ලේසි විදියට 10 පාදයක. ඒත් කම්පියුටරේ ඇත්තටම තියෙන්නේ මේ විදියට බිට් වලින් 1.1.11 ওই විදියට තමයි කම්පියුටරේට මේක සෙට් කරලා තියෙන්නේ. කම්පියුටරේ රීඩ් කරන්නේ මේ විදියට. අපිට ලේසියින්ද තමයි ඒක දෙකේ පාදේ 10 පාදේ හරවලා මේ විදියට අපි මේක ඉගෙන ගත්තේ. අපිට මිනිස්සුන්ට ලේසි විදියට අර මං කිව්වේ Google එකේ තියෙන එක එක සයිට් වල IP ඇඩ්‍රස් මතක තියාගන්න බෑ ඉලක්කම්. අපිට නමින් මතක තියාගන්න පුළුවන් ඕන තරම්. දැන් LAVTC මොනවා හරි ඕන දෙයක් අපිට ඕන දෙයක් මතක තියාගන්න පුළුවන්. ඒත් මේකෙදිත් එහෙමයි. මේක හරි අමාරුයි මතක තියාගන්න. ඒක අපි 10 පාදයට කන්වර්ට් කරා අපිට හුරු මේ ඉලක්කම් එකට ඒක මතක තියාගත්තා. ඒක මතක තියාගෙන ඒකේ පරාසය මතක තියාගත්තාම අපිට මේක ටක් ගාලා අයිඩෙන්ටිෆයි කරගෙන කියන්න පුළුවන් මේක වැලිඩ් IP එකක්ද නැද්ද කියන එක. හරි. දැන් ඒක තේරුණානේ. ওই ටික මතක තියාගන්න ඕනේ. හරි. අපි ඊට පස්සේ IPv6 එකෙත් ෆෝමැට් එක ඉගෙන ගමු. IPv6 ඒක ඔයගොල්ලන්ට එච්චර නෑ. නිකන් දල සැලැස්මක් මම කියන්නම්. මේක ඔයගොල්ලන් ලොකුවට ඉගෙන ගන්න දෙයක් නෑ. සාමාන්‍ය ෆෝමැට් එක දැනගෙන තිබුණාම ඇති. IPv6 එකේ IPv4 එකේ බිට් කීයක් තිබුණාද 32යි. 32යි. එතකොට මේක මේ බිට් 32ම එකට ගත්තොත් මේ 32 අර ඩොට් 3කින් වෙනස් වෙලා මෙතන 8යි මෙතන බිට් 8යි මෙතන බිට් 8යි මෙතන බිට් 8යි. එතකොට මේක මම කිව්වා බිට් 8ක නම් දෙකේ 8 වෙනි බලයකින් 256ක් එනවා. වෙන්න පුළුවන් බිට් පැටර්න්ස් ගන්න. මේ 32ම එකට ගත්තොත් මේ එතකොට මේක සලකන්නේ මේ බිට් 32ම එකට අරන් තමයි මේ IPv4 එකේ හදන්න පුළුවන් සියලුම IP ඇඩ්‍රස් ගන්න බලන්නේ. එතකොට ඒකේ එන්නේ දෙකේ 32 වෙනි බලයක්. මේ මෙතන 8යි 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 8 වරක් හදලා 32යි දෙකේ 32 වෙනි බලයක IP ඇඩ්‍රස් එකිනෙකට වෙනස් IP ඇඩ්‍රස් ප්‍රමාණයක් මේ IPv4 version 4 එකෙන් හදන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේ දියුණුවත් එක්ක. දැන් මම කියවන ඉස්සෙල්ලා හැම මිනිහා ළඟම තියෙනවා දැන් ඉන්ටර්නෙට් ඇක්සස් කරන ඩිවයිසස්. හැම තැනම ලැප්ටොප් මේ ටැබ්ස් හැම තැනම තියෙනවා. ඉතින් ඕක ඉන්ටර්නෙට් කනෙක්ට් වෙද්දී ඒ හැම දෙයකම යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. එතකොට IP ඇඩ්‍රසස් එන්න වැඩි වෙනවා. එන්න අවශ්‍යතාව වැඩි වුණා. එතකොට මේ දෙකේ 32 වෙනි වැඩි බලය කියන්නේ ලොකු ගාණක්. ඒ වුණාට ලෝකේ දියුණුවත් එක්ක මේ ඩිවයිසස් වැඩි වෙනවත් එක්කම මේ දෙකේ 32 වෙනි බලයත් මදි වුණා. ඊට පස්සේ පරිගණක විද්‍යාඥයන් වෙන සොලියුෂන් එකකට යන්න වුණා. මේ ප්‍රමාණය මදි. මේ ප්‍රමාණය මදි කියලා මේක ඉන්ටර්නෙට් ඇක්සස් කරන්නේ නවත්තන්නත් බෑ. මොකක් හරි සොලියුෂන් එකකට යන්න ඕනේ. සොලියුෂන් දෙකක් ඒගොල්ලෝ
IPv4 එකේ ඉම්ප්ලිමන්ට් කර එකක් NAT කියලා එකක් මම ඉස්සරහට කියලා දෙන netting network address translation එක සොලියුෂන් එක. එතකොට ඒකෙදී අපි private ඔයගොල්ලෝ දන්නා private public කියලා IP වර්ග දෙකක් ඉගෙන ගන්නවා. එතකොට private එක වෙනම define කරගෙන private එක තමයි මේ IP address වෙනම දෙන්නේ. එතකොට මේ NAT කියන එක පොඩි සොලියුෂන් එකක්. ඒ NAT එකත් මදි වුණා මේක ඉක්මන් මේක growth එකත් එක්ක. එතකොට ඒගොල්ලෝ සොලියුෂන් එකකට ආවා bit 128 IP address එකක් ඉම්ප්ලිමන්ට් කරන්න හඳුන්වලා දෙන්න ලෝකෙට. ඒ bit 128 IP address එකේ එතකොට දෙකේ 128 වෙනි බලයක IP address ප්‍රමාණයක් එකිනෙකට වෙනස් IP address ප්‍රමාණයක් ෆෝම් වෙනවා. ඒ කියන්නේ මේක හරියට සැලකුවොත් මේ දෙකේ 128 බලය කියන්නේ මේ පොළොවේ තියෙන වැලි කැට ගාන ප්‍රමාණයක IP address ප්‍රමාණයක් මේ IPv6 එකෙන් අපිට හදන්න පුළුවන්. පොළොවේ වැලි කැට ප්‍රමාණය ගත්තොත් ඉවර කරන්න බෑනේ ගණන් කරලා වගේ. ඒ වගේ IP address ප්‍රමාණය IPv6 එකෙන් හදාගන්න පුළුවන්. දැනට IPv6 එකත් අපි ඉම්ප්ලිමන්ට් වෙනවා. එතකොට මේ IPv6 එකේදී අර IP address අඩුවීම නැති වෙලා ගියා. IPv6 එකේදී ඕන තරම් තියෙනවා. පොළොවේ වැලි කැට ගන්නට IP address තියෙනවා කියන්නේ අපිට ප්‍රශ්නයක් නෑ. private public කියන කතාන්දරයක් නෑ. හැම device එකකටම අපිට IP address එකක් දෙන්න පුළුවන්. හරි. එතකොට ඒකෙදී අපි දැනට ඉගෙන ගන්න මේක නිකන් දල ෆෝමැට් එක මොකද්ද වෙන්නේ කියන එක විතරක්. idea එක ඇයි IPv4 ඉන IPv6 එකට ආවේ? අර IP address මදි වීම නිසා IP address මදි වුණේ ප්‍රශ්නේ device වැඩි වුණාම මම uniquely identify කරන්නේ හැම එකටම එක IP address එකක් දෙන්න ඕන. IP address IPv4 එකේදී මදි වුණා. මදි වුණ හින්දා තමයි IPv6 කියන එකට ආවේ. IPv6 එක කවදාවත් මදි වෙන එකක් නැහැ. ඒකේ bit මං කිව්වා 128ක් තියෙනවා කියලා. bit 128ක් තියෙනවා. ඒක දැන් ඔයගොල්ලෝ දන්න විදිහට එක hexadecimal notation වලින් තමයි පෙන්නන්නේ. hexadecimal කියන්නේ 16 පාදය. 16 පාදයෙන් තමයි hexa කියන 16 පාදයෙන් ඒකෙන් තමයි define කරලා දෙන්නේ. එතකොට ඒකෙදි format එක ABC 3 ඔය වගේ මොකක් හරි අපි hexadecimal කියන්නේ 16 පාදය. 16 පාදය කියන්නේ දැන් අපි 10 පාදය ගත්තොත් මේකට දෙන්න පුළුවන් උපරිමාගය 10 පාදයෙන් ගත්තොත් 16 පාදය කියන්නේ 0 1 2 3 4 5 6 7 8 9 10 11 12. ඔයගොල්ලෝ දන්න එක 13 14 15. බිඳුවට බිඳුවමයි එකට 1 දෙකට 2 3ට 3 4ට 4 5ට 5 6ට 6 7ට 7 8ට 8 9ට 9 10ට කියන්නේ 10 පටන් ගන්න A අකුරේ 10 11B 12C 13D E F 15 ඔන්න ඔහම. එතකොට මේ A අකුරෙන් කියන්නේ මේ කියන්නේ 16 පාදය. මේක බිට් වලට හරවනවා නම් 16 පාදය එකක් මෙන්න මේ එක තැනකට එනවා බිට් 4ක්. මොකක් හරි බිට් 4ක්. එතකොට මෙතන මේකටත් බිට් 4ක් එනවා. මොකක් හරි පැටර්න් එකක්. එතකොට මේ ඔක්කොම ගත්තොත් මේකේ බිට් එනවා 4ක් 4 16යි. මෙතන මේ සෙමිකෝලන් එක සෙමිකෝලන් තියෙනවා. සෙමිකෝලෙන් වෙන් කරලා ස්ථාන 8ක් තියෙනවා. මේ 1 මේ 2 3 4 5 6 7 8 මෙතන 16ක් බිට් තියෙනවා. මොකද මේ එකක් තැනකින් මේ ඩිනෝට් කරලා තියෙන හෙක්සාඩෙසිමල් ඔයගොල්ලෝ දන්නවා හෙක්සාඩෙසිමල් එකක් දෙකේ පාදයට කන්වර්ට් කරන හැටි ඉගෙනගෙන තියෙනවා. දෙකේ පාදයට කන්වර්ට් කරද්දී තියෙන හෙක්සාඩෙසිමල් එක බිට් 4කින් ලියනවා. ඒ කියන්නේ බිට් 4කින් ලියා කියන්නේ මෙතන බිට් 4ක් තියෙන ඉඳලා
මේ ඩිජිට්ස් 4ක් තියෙන නිසා ඒක 4 ලියුවා බිට් 16ක් එනවා. 16 ඒවා 8ක් 16 ස්ථාන 8ක් තියෙනවා මෙතන. 16 8ෙන් වැඩි කරාම බිට් 128ක් එනවා. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මම මේ නිකන් මතක් කරේ 16 පාදේ ඇයි මෙතන හැදෙන්නේ 16 පාදේ බිට් 128ක් හැදෙනවා. ඕක තමයි නිකන් මේක දැනගත්තාම ඇති මොකද්ද මේක හැදෙන්නේ කියලා මේකෙත් ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ඕගොල්ලන්ගේ ලෙවල් එකට එහෙම ලොකුවට දැනගන්න අවශ්‍යතාවයක් නැහැ. මේක සෙමිකෝලන් එකෙන් වෙනස් කරලා ස්ථාන මේ ඩිජිට්ස් තියෙනවා 4 වරක 32 ඒ ඩිජිට් 34න් බිට් 128ක් තියෙනවා. ඒතකොට මේකෙදි වෙන්න පුළුවන් අවස්ථා ගන්න බලද්දි 2 128 ප්‍රමාණයක IP address ලොකු ප්‍රමාණයක් ඇති වෙනවා. මේ කන්වර්ෂන් ඕගොල්ලෝ දන්නවා. සාමාන්‍ය පොඩි දේවල් මේක කරගන්න හැටි දන්නවා. දන්නේ නැත්නම් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මුල් පාඩම් වල තියෙන දේවල් බලන්න 16 පාදයක කොහොමද 2 පාදයට හදන්නේ. ඕගොල්ලෝ මුලින් ඉගෙන ගන්න ඒක 2 පාදයක 8 පාදයට 8 පාදයක 16 පාදයට 16 පාදයක කියලා කොහොමද කන්වර්ට් කරන්න කියලා මුල් පාඩම් වල දන්නවා. ඒක මම ආයේ මෙතන කියන්න අවශ්‍ය නැහැ. මේ තියෙන ෆෝමැට් එක. මේ තියෙන්නේ 16 පාදයක ෆෝමැට් එක හෙක්සාඩෙසිමල් වලින් තියෙන්නේ. එක හෙක්සාඩෙසිමල් එකකින් බිට් 4ක් ඩිනෝට් කරනවා. ඒක බිට්ස්. එතකොට බිට් එක බිට් එකකින් ගත්තොත් බිට් 16ක් තියෙනවා මේක තැනක. ඒ 16 ගොඩවල් 8ක් තියෙනවා. ඒ 16 ගොඩවල් 8 ගත්තොත් ඒකේ බිට් 128ක් තියෙනවා. එතකොට දෙකේ 128 වෙනි බලයක් මේකට හැදෙනවා. මම කිව්වා දෙකේ 128 වෙනි බලයක් කියන්නේ ලෝකයේ තියෙන වැලිකට ගාන ප්‍රමාණයක IP address ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට හැම මේ හැම device එකම ලෝකේ අපිට දෙන්න පුළුවන් IP address එකක්. එතකොට මේක communicate කරන්න ලෝකයේ එක device එකිනෙකට communicate කරද්දී uniquely එක device වලට අපිට communicate කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම තව නිකන් format එක දෙන්නම්. MAC address එක මම කලින් කිව්වනේ network address ಜಾති ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රධානම එකම තමයි ඔයගොල්ලන්ගේ IP address. network address කිව්වොත් network address ගත්තොත් ප්‍රධාන කොටස් තියෙනවා දෙකක්. එකක් IP address කොටස් දෙකකට බෙදුවා IPv4 IPv6 මේක දෙවෙනි එක තමයි MAC address එක. මේක දැන් මේක ඉගෙන ගත්තා මේක 32 bit මේක 128 bit මේකේ format එක ඉගෙන ගත්තා මේක තමයි වැඩිපුර එන්නේ ඔයගොල්ලන්ට මේක නිකන් දල සටහනක් ඉගෙන ගත්තා. දැන් අපි MAC address එකත් කොහොමද එන්නේ format එක කියලා පොඩ්ඩක් අපි අද බලමු අවසාන වශයෙන් MAC address කියන එක IP address එකක් අපි හැම වෙලේම දෙන්නේ කම්පියුටරේට. MAC address කියන එක හැම වෙලේම එන්නේ කම්පියුටරේ network card එකට. network card කියන්නේ network card එක හරහා තමයි එක්ක wireless වෙන්න පුළුවන් wired වෙන්න පුළුවන්. network එකක් කියන්නේ අපි ජාලයට connect වෙන්නේ කම්පියුටරයක් ජාලයට connect වෙන්නේ මෙතන network cable එකකින් නම් මෙතන තියෙන RJ45 socket එකක්. cable එකෙන් මේකට ගහලා මේක අපි අන්තර්ජාලයට ඉන්ටර්නෙට් එකට හරි ඇතුලේ මේ නිකන් ප්‍රයිවට් network එකකට හරි connect වෙනවා. නැත්තම් wireless card තියෙනවා. මේකේ පොඩි ඇන්ටනා කෑල්ලක් තියෙනවා. wirelessly ඒ අන්තර්ජාලයට හරි කොහෙට හරි අපි connect වෙනවා. දැන් අපි ෆෝන් එකක් ගත්තොත් අපි මේ කේබල් එකක් ගහලා අන්තර්ජාලයට connect වෙන්නේ නැහනේ. අපි මේක wirelessly නේ connect වෙන්නේ. ඒ වගේ ඒ කොහොම කරත් wired උනත් wireless උනත් අපිට network card එකක් තියෙන්න ඕනේ ජාලයකට connect වෙන්න. ඒතකොට ඒ ජාලයේ network card එකට ඒ network card එක හදද්දිම ඒකට දෙනවා address එකක් MAC address කියලා. ඒ හැම hardware මෙතන මේක දෙන්නේ hardware එකට. මෙතන තියෙන hardware device එකට දෙන්නේ. අපි network card එක ගලවලා ගත්තත් මේකේ තියෙන on board ආවත් මේ motherboard එකේ ඒ hardware එකටම තමයි මේ MAC address එක දෙන්නේ. IP address එක logical කියන්නේ අපි හිතලා දෙන්නේ. ඒක කම්පියුටරයේ දෙද්දී IP address එකක් දාලා එවන්නේ නැහැ. මේ කම්පියුටරේ ෆෝම් කරද්දී IP address එක හදලා එවන්නේ නැහැ. ඒක අපිට ඕන විදිහට අපි අවශ්‍ය විදිහට දාගන්න. logic කියන්නේ ඒකයි. අපි හිතලා දාන එක. මේක එහෙම නැහැ. මේක හදද්දිම මේක board එක හරි මේ card එක හරි හදද්දිම ඒ හදන කම්පැනියෙන්ම මේ MAC address එකක් දාලා එවනවා. ඒතර ඒක තමයි මේ අපි physical address කියන්නේ ඒකයි. physical කියන්නේ අපිට ඒක හදද්දිම මේ address එක ඒකට දාලා එවනවා. ඒක unique. ඒකත් unique address එකක්. ඒතර MAC address එකත් format එක
මෙන්න මෙහෙමයි එන්නේ. ඒකත් හෙක්සාඩෙසිමල් වලින් එන්නේ. ඒක මේ සෙමිකෝලන් එකකින් හරි සෙමිකෝලන් එකේ ඕන එකකින් වෙනස් වෙන්න පුළුවන්. මේකෙත් මේ කෝලන් එක හරි මේම ඩෑෂ් එකක් තියෙන්නත් පුළුවන්. සමහර පොත්වල තියෙනවා මේ කෝලන් එක නැත්තම් ඩෑෂ් එක වෙන්නත් පුළුවන්. මේක හෙක්සාඩෙසිමල් මේ දන්නවම දැන් තේරෙනවා. ඒතකොට හෙක්සාඩෙසිමල් කිව්ව ගාම මේක දෙකේ පාදයට හරවනවා නම් අනිවාර්යෙන් බිට් 4ක් එනවා. ඒතකොට මෙතෙන්ට බිට් 4ක් එනවා. ඒතකොට මේ ස්ථානයකට එනවා බිට් 8ක්. 8 ඒවා 1 2 3 4 5 6 8 6ක් කියන්නේ 48 bit address එකක් මේක. දැන් ඔයගොල්ලෝ දන්න දේ. ඒතකොට මේකේ මේ bit එකේ කොටස් දෙකක් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කොටස් දෙක තමයි මේ මුල් bit 24 අග bit 24 48ක් තියෙනවානේ. මෙන්න මේ වගේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මම මේ මුල ඉඳන්ම නෝට් එක දීගෙන යනවා නෙමෙයි දන්න ඔයගොල්ලෝ දැන් ඔක්තෝබර් ලියන ඉන්න අයට තියෙන අඩුපාඩු හදාගෙන යන එක. ඒතර මුල් bit 8න් මුල් බිට් 8න් හදන්නේ මේ නෙට්වර්ක් කාඩ් මේ මදර් බෝඩ්ස් ඔයගොල්ලෝ දන්නවනේ එක එක කම්පැනියෙන් හදනවා Intel හදනවා IBM ලා හදනවා Celeron වෙනම කියලා හදනවා නෙට්වර්ක් කාඩ් උස් එක එක කම්පැනිස් එක එක දේවල් හදනවා එකක් කියලා නෑනේ කම්පැනිස් ගොඩක් හදනවා එතකොට මේ නෙට්වර්ක් කාඩ් එක මං කිව්වා හදද්දිම තමයි දාලා එවන්නේ ෆිසිකලි ඒ කියන්නේ ඒක ඉපදෙද්දිම නෙට්වර්ක් කාඩ් එක ෆෝම් වෙලා එද්දිම MAC ඇඩ්‍රස් එක දෙන්න ඕනේ එතකොට මේ මෙන්න මේ මුල් බිට් 24න් මෙන්න මේ නෙට්වර්ක් කාඩ් එක හදපු කම්පැනියට රිලේටඩ් කම්පැනි අඳුර ගන්න පුළුවන්. මේ හැදුවේ මොන Intel-ද? තව නැත්තම් වෙන කම්පැනියක්ද? මේ ඉතුරු බිට් 8න් තමයි ඒකට අදාස වෙනම උපකරණේ හදනවා ගන්න. මේක උපකරණේ මොකද්ද? මේ ෆෝන් එකක තියෙන නෙට්වර්ක් කාඩ් එකක්ද? මේක කම්පියුටරේ තියෙන නෙට්වර්ක් කාඩ් එකක්ද? මේක ටැබ් එකේ තියෙන නෙට්වර්ක් කාඩ් එකක්ද කියලා හඳුනාගන්නේ මේ අග බිට් 24න්. මුල බිට් 24න් කරන්නේ කම්පැනි. ඒ හදපු කම්පැනි. මොකද කම්පැනිය දාන්න ඕනේ මේ කම්පැනි මං හදපු නෙට්වර්ක් කාඩ් එක තමයි මෙන්න මේ උපකරණය තියෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අයිඩෙන්ටිෆයි කරද්දී ඔය MAC ඇඩ්‍රස් එක ඕනේ. data communicate කරද්දී අපි data packet එකක් යවද්දී data packet එක යන්නේ ඔය MAC ඇඩ්‍රස් එක බේස් කරා. ඒක යුනික් වෙන්න ඕනේ. ඉන්ටර්නල් එකකදී MAC ඇඩ්‍රස් එක යන්නේ රවුටර් එක වෙනකන් විතරයි. රවුටර් එකෙන් පිට යන්නේ මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද මේ data packet එක වෙන නෙට්වර්ක් එකකට යද්දි කොහොමද ලොජික් IP ඇඩ්‍රස් එකක් මොකද යූස් වෙන්නේ MAC ඇඩ්‍රස් එක කොතැනද යූස් වෙන්නේ කියන එක. හරි. අපි අදට මේ සෙෂන් එකට අපි මෙතනින් මේක නවත්තලා අපි ඊළඟ සෙෂන් එක මෙතනින් එහාට යමු. මේ වෙනකන් තියෙන දේ ඔයගොල්ලෝ go through කරන්න මම මුලින්ම කිව්වා මේ ඔක්තෝබර් වෙන තියෙන ගේම් එක ගහන්න පුළුවන්. තමන්ගේ සිතුවිලි විතරයි හදාගන්න ඕනේ. මේක බෑ කියලා හිතුනොත් බෑම තමයි. කාටවත් බැනලා සර්ලට බැනලා අම්මලා තාත්තලා බැනලා මොනවත් කරන්න එපා. දැනට වුණත් ඔයගොල්ලෝ ගේම් මේක අත්තරලා තියෙනවා නම් පව් කරනවා නම් ඒක මේක කරන්න එපා. දැනට මේ කාලෙත් ඇති. යමක් කරගන්න මේ මාස ප්‍රමාණය ඇති. ඒ හින්දා හිතට අරගන්න කම්මැලි වෙන්න එපා. හොඳ යාළුවෝ සෙට් එකක් දන්න කෙනෙක් හොයාගන්න ඉස්සෙල්ලම කෙනෙක් කවුරු හරි ඇව්වොත් දන්නේ නැති කෙනෙකුට කියලා දෙන්න. තමන් දන්න දේ කියලා දෙන්න. කියලා දෙන්න කියන තමන්ට තවත් ඒක ඔලුවට යනවා. හොඳ සෙට් එකක් යාළුවෝ 4-5 දෙනෙක් සෙට් කරගන්න යමක් අහගන්න පුළුවන්. දන්න කෙනෙක් ඇහුවොත් කියලා දෙන්න. අවංක වෙන්න. හොයන්න, කැප වෙන්න, නිදි මරන්න පොඩ්ඩක් මේ කාලේ විතරයි ජීවිතේ හදාගන්න තිලන් මේ මාස ගාන මේ වා හිතනවා ඇති මේ මාස පහ ඔයගොල්ලෝ ජීවිතේ සියල්ලම තීරණය කරන මාස පහ වෙන්නත් පුළුවන්. එක්කෝ වලට යනවා නැත්තම් ගොඩ යනවා. ඒ දෙක වෙන්නත් පුළුවන්. තමන්ගේ සිතුවිලි සමන්ගේ තියෙන කැපකිරීම කම්මැලිකම නිදා ගන්නවද අනිත් අයට බැන බැන ඉන්නවද අනිත් අයගේ සියල්ල හින්දා අපි මෙතෙන්ට ආවා කිය ඉන්න එපා. ලෝකේ ජයගත්ත මිනිස්සු එහෙම තමයි අර මේ බල්බ් එක හොයාගත්ත කෙනා 999 පාර ෆේල් වුණා. 10 වෙනි Thomas Alva Edison 999 times he failed but he never give up tried the next 999 the next time he got succeeded so never give up ඔගොල්ලෝ කිසිම දෙයක් අතාරින්න එපා ගේම් එක ගහන්න පුළුවන්
බෑ කියලා හිතන්න එපා. අනිත් එක තව හොඳම උදාහරණයක් තියෙනවා මේ අපේ රටේ වුණත් ගේම් එක අත්හැරලා නැහැ ගොඩ ආපු මිනිස්සු. දැන් මේ තේරෙනා ඉන්නවනේ. දැන් ගේම් එක අත්හරින්න නැතුව ප්ලේ කරලා මෑන් ඔෆ් ද මැච් වෙලා ඉන්නවා දැන්. මෑන් ඔෆ් ද සීරීස් වෙලා. ඒ හින්දා තමන් අතහැරියා නම් එදා ගියා නම් මේ කිසිම දෙයක් නැහැ. ඔය කිසිම වටිනාකමක් එන්නෙත් නැහැ. ඒ හින්දා හැම වෙලේම ගේම් එක ප්ලේ කරන්න. අයින් වෙලා යන්න එපා. මට බෑ කියලා පස්ස ගහන්න එපා. තමන්ට එනවා chance එක. ඒ හින්දා හරි අදට අපි මේ සෙෂන් එක නවත්තමු. ඊළඟ සෙෂන් එකේදී මම මෙතන ඉඳන් අපි ඉදිරියට කන්ටිනියු කරමු. right. thank you. බුසර්ණයි.